කිව්වේ ඔයාලා හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඔයාලට මතක ඇති අපි මුලින්ම කතා කරේ මැක්සිම් ගෝකිගේ අම්මා පොත ගැන. ඊට පස්සේ අපි කතා කරා චන්ද්‍ර කුමාර කවිර වික්‍රමරත්නගේ භූගත කවිසිත පොත ගැන. ඊට පස්සේ අපි කතා කරා ඔයාලට මතක ඇති අපි හැමෝම ආදරය කරන චිංගිස් සයිඩ් මාතවගේ ගුරු ගීතේ පොත ගැන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විශ්වවිද්‍යාලයක් වගේ පොතක් ගැන. ටිකක් ලොකුයි පෙරළු නැවුම් පස පොත තමයි අපි අද කතා කරන්න යන්නේ. පිටු 900ක් විතර තියෙන ලොකු පොතක්. හැබැයි එක හුස්මට අපිට කියවලා ඉවර කරන්න පුළුවන්. ගොඩක් පරිසර වර්ණාවන් තියෙන හරි ලස්සන පැහැදිලි කිරීම් තියෙන විස්තර කිරීම් ඉතාමත් සාහිත්‍යමය වෙච්ච ඉතාම අලංකාර කෘතියක්. ඒ වගේම මිහායිල් ෂලෝව්ගේ මේ පෙරළු නැවුම් පස පොත භාෂා 75කට විතර පරිවර්තනය වෙලා තියෙනවා. ලෝකේ පුරා මිලියන 30කට වඩා පොත අලෙවි වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන පොත ගැන අපි එකතු කරගන්නේ කවුද මේ පොත ගැන කතා කරන්නේ? විශ්වවිද්‍යාලයක් වගේ පොතක් ගැන කතා කරන්න විශ්වවිද්‍යාලයක් වගේ පුද්ගලයෙක් අපිට ඕන වෙනවා. අපි කතා කරා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්වා සහෝදරයාට. ටිල්ලින් සිල්වා සහෝදරයා ඔබත් ඉතාම ආදරයෙන් අපේ බුක්මාක් වැඩසටහන වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය වෙනුවෙන් ජීවිත යූත් එක වෙනුවෙන් සහෝදරයව ඉතාම ආදරයෙන් සහෝදරත්වයෙන් පිළිගන්නවා. පොතට යන්න කලින් මම කැමති ටිල්ලින් සහෝදරයාගෙන් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්න. අද ගත්තහම සමාජයේ ගොඩක් තාක්ෂණය දියුණුයි, කියවීමේ මාධ්‍යයන් ගොඩක් තියෙනවා, ඩිජිටල් මීඩියා ගොඩක් තියෙනවා අපිට දැනුම ලබා ගන්න. YouTube එකට ගිහිලා ගුරු ගීතය කියලා අපි සර්ච් කරොත් එහෙම ඔඩියෝ බුක් එනවා 5ක් 6ක්. අපිට පැයකමාරක් දෙකක් ඔඩියෝ බුක් එක දාගෙන අහගෙන ඉන්න පුළුවන්. පොත ඉවර වෙනකන්. ඒ වගේම වෙබ් පිටු තියෙනවා, බ්ලොග් තියෙනවා, FB එකට ගියත් කියවන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අද ගත්තම තරුණයා පොත කියවන එකකින්, පොත් කියවන එකකින් සහ කියවීමෙන් දැනුම ලබා ගන්න එකකින් ඈත් වෙලා ඉන්නවා කියලා අපිට පේන්න තියෙනවා. ඇත්තරම තරුණයා හරි කියවීමේ ඉන්නවද? නවකතාවක් පොතක් කියවන එකකින්, කවි පොතක් කියවන එකකින් අපේ ජීවිත වලට වැදගත් වෙන්නේ කොහොමද? පොතකට අපිට කරන්න පුළුවන් බලපෑම මොකක්ද? පොතක් අපිට වැදගත් වෙන්නේ කොහොමද? පොතක් කියවන එකේ වැදගත්කම මොකක්ද? සහෝදරගෙන් මම මුලින්ම අහන්නේ ජීවිතේ වැදගත් වෙන්නේ කොහොමද? අපේ ජීවිතේට කරන්න පුළුවන් බලපෑම මොකක්ද පොතකට? හොඳයි. බොහොම සන්තෝෂයි එකක්. බොහොම ස්තුතියි මේ සාකච්ඡාට එකතු කරගත්තට. මාව ඇහෙනවද කියලා මම හිතනවා. ප්‍රධාන දේ තමයි දැන් ඔය අපේ අතර පොදු මතයක් තියෙන සමාජයේ මේ දැන් අපේ රටේ ජනතාව කියවන ඔඩිෂන් තරුණ පරපුර පොතපත කියවන අඩු කියලා. මම පොඩි සත්‍යකුත් තියෙනවා ඒකේ. මේ විශේෂම ගත්තොත් එකක් කාර්ය බහුලකම, දෙකක් මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක මුහුණ පොතට ටිකක් බැහැවිලා තියෙන එක සහ ඔහුගේ කාලේ අපේ රටේ අධ්‍යාපනයෙන් සාහිත්‍ය අයින් කරා. ඒ වගේ කාරණා කීපයක් නිසා පොතපත කියවීම ටිකක් දුරස්සලා දෙන එක ඇත්ත. අපි හිතනවා හැබැයි ඒක ඉතාමත් පාඩු එකක්. මොකද දැන් අපිට මොනවා හරි පොතපත ලෙස හරි නැත්නම් පිටු වල හරි නැත්නම් බ්ලොග් වල හරි මොනවා හරි කියවනවා නම් ඒ කියවම අපිට හැමතිස්සෙම අලුත් දැනුමක් ලැබෙනවා. අපි හැමතිස්සෙම මේ යාවත් කාලින වෙනවා. සාමාන්‍යයෙන් ගත්තම ජනප්‍රිය කතාවක් තියෙනවානේ මේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒක ඇත්ත. කියවම අපිට සම්පූර්ණ වෙනවා. ඒ හේතුව තමයි අපි කියවන පොත්පත් තුළ විශේෂ සාහිත්‍ය තුළ වැඩිපුර තියෙන්නේ මේ මානව අත්දැකීම්නේ. අපි සාහිත්‍ය පොතක් ගත්තොත්, නවකතාවක් ගත්තොත්, නවකතාවක් තුළ තියෙන එකක් මිනිසුන්ගේ ජීවිතය, සමාජය, ඒ වගේම මිනිස්සු පිළිබඳව සෞන්දර්යාත්මක විවරණයක්. ඒකෝද සාමාන්‍ය අපි දන්නවා සමහර පොත් තියෙනවා මනෝවිද්‍යාව ගැන හරි සමාජ විද්‍යාව ගැන වුණාට පස්සේ ඒක ඇතුලේ සෞන්දර්ය නැහැ, නිකන් අපිට කරුණු කියන එකක් තියෙන අධ්‍යාපනිකව. නවකතාවක් කියවත් තියෙන විශේෂය තමයි අපිට මේ සෞන්දර්යාත්මක ලෙස තමයි මේ විවරණ ඉදිරිපත් වෙන්නේ. නිසා අපිට ඒකත් එක්ක ඉන්න ලේසි, මතක තියාගන්න ලේසි සහ අපිට කිසියම් සතුටක් තෘප්තියක් ලැබෙනවා. ඒ නිසා පොත් කියවන එක තාමත් හොඳයි. මොකද පොත් වලින් තමයි අපේ ජීවිතේට අත්දැකීම්, දැනුම, සෞන්දර්ය
ඒ වගේම හොඳ මිනිහෙක් වීමට ඕන කරන සමහර ගුණාංග එකතු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සාමාන්‍ය සාහිත්‍ය කියන එක පිළිබඳව ගත්තම පොදුවේ සාහිත්‍ය ලියන අතර තියෙනවා සාහිත්‍ය යන සහිත බව කියලා. සහිත වෙන්නේ මොනවෙන්ද? සහිත වෙන්නේ අත්දැකීම් වලින්. මානව අත්දැකීම් වලින් සහ සමාජයන් පිළිබඳව මේ අත්දැකීම් తీරමන් කරන අපි ඔකම ගත්තොත් අපි අප්‍රිකානු සාහිත්‍ය කියවොත් අපිට අප්‍රිකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය, ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන් විඳින දුක් වේදනා ඒවා තේරුම් ගන්න ලේසි. ලතින් ඇමරිකාවෙත් එහෙමයි, ආසියාවෙත් එහෙමයි, යුරෝපෙත් එහෙමයි. අපේ රටේ වුණත් අපි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරළිය, කලියුග යුගාන්ත වගේ පොත් කියව ගත්තම අපිට අපේ රටේ තිබිච්ච අර පැරණි ප්‍රභූ සමාජය වෙනස් වෙලා නව වෙළඳ පන්තියක් කොහොමද බිහි වුනේ කියලා නිකන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන සෞන්දර්යයත් එක්කම. ඒ නිසා මේ පොතපත කියව ගන්න එක ඉතාමත් හොඳ එකක්. මොකද ඒකෙන් තමයි අපිට ලෝකය දකින්න පුළුවන්, ලෝකේ තේරුම් ගන්න පුළුවන්, ලෝකයේදී අලුත් තැකින් බලන්න පුළුවන් සහ අනිත් පැත්තෙන් ගත්තොත් අපි තුලත් අපිට මේ මිනිස්සුත් එක්ක අපි ජීවත් වෙනනේ පොතක් කියවනකොට. ඒ නිසා ඔවුන්ගේ දුක වේදනාව අපිටත් දැනෙලා කියන්නේ මිනිස්සුන්ට ආදරය කරන හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. අනික තමයි පොත් කියීමේ විශේෂය තමයි මම හිතන විදිහට මෙහෙම දැන් ඔය අපිට ඔය කලාවේ මාධ්‍ය ගොඩක් තියෙනවා. හැම මාධ්‍යයක්ම දියුණුයි හොඳයි ඒක නෑ උලක් නේ. නමුත් මට හිතෙනවා කියන්නේ පොතපත කියවෙදී විශේෂය තමයි දැන් අපි චිත්‍රපටයක් බලනවා, ටෙලි නාට්‍යයක් බලනකොට වෙනස් පොතක් කියවනවා. දැන් අපි චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් බැලුවොත් අපිට රූපරාමු එහෙමම තියෙනවා. අපිට හිතන දෙයක් නෑ. හැබැයි පොතක් බලනකොට අපිට චිත්‍රූපමව ගන්න සිද්ධ වෙනවා. නිසා ඒකේ විශේෂ කාර්යයක් මොලේට තියෙනවා අපි. දැන් අපි පොතක් කියවුවොත් අපි 100 දෙනෙක් පොතක් කියවුවොත් ඒ පොතේ තියෙන පරිසරය හරි පුද්ගලයෝ හරි අපි එකිනෙකම හවාගන්නේ අපේම වූ ක්‍රමයකට. අපේම අත්දැකීමකට. අපි දැකපු, අපි අහපු මිනිසුන්ගේ රූපට අනුව තමයි අපි මවාගන්නේ. ඒ නිසා මේ නවකතා කියවද්දී පොත් කියවද්දී අපිට විශේෂ වාසියක් මේක තමයි අපි චිත්‍ර උපමවා ගන්න නිසා අපිට පොඩි නිර්මාණාත්මක හැකියාවක් එනවා. දැන් කියන්නේ චිත්‍රපටිය හොඳ නැහැ, ඒවා දුර්වලයි කියන එක නෙවෙයි. නමුත් චිත්‍රපටියක තෙල් නාට්‍යයකදී අපේ රූපරාමු පෙන්වනවානේ. ඒ නිසා අපි කවුරුත් දකින්නේ එක්කෙනා. චරිත පෙන්වම ඒ චරිත රඟපාන කෙනා තමයි අපි කවුරුත් දකින්නේ. නමුත් කතාවක් කියවද්දී එහෙම නෙවෙයි. දැන් උදාහරණ ගත්තොත් මේ පොත කියවනකොට අපි දන්නවා දවිදව් ගැන කියවන් යනකොට දවිදව් කෙනෙක් අපි මවා ගන්නවා. දකිනා වෙනකොට ඉස්සරහ දතක් අඩු, ටිකක් ප්‍රසන්න, කලබලේ වැඩ කරන, හැමතිස්සෙම සහතික ඇත්ත කියලා කියන එහෙම කෙනෙක් අපිට නැවෙනවා. හැබැයි අපි මවා ගන්න දවිදව් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මකාර ගැන කතා කරමත් අපි දන්නවා ටිකක් රළු කලබලකාරී මිනිස්සෙක් මම මට නම් හැමතිස්සෙම තියෙන මකාර ගැන මිටි මිනිස්සෙක් කියලා මට හිතෙනවා. ඊළඟට සුකාර්සිය ගැන ගත්තමත් අපිට සුකාර්සිය මෑනවා ගම්වල ඉන්න ඕපාදූප හොයන කයිවාරු ගාන හැම එකක් පස්සෙම දුවන නිකන් කෙනෙක් ගැන හිතනවා. ඉතින් සුකාර්සිය මේ පොත කියවද්දී අතොත් නිකන් සමහර ටැංක් චිත්‍රූප ලස්සනට මෑනවා. මට හොඳට මතක් වෙනවා සුකාර්සියට කොහේ මේ කැමට ආසයි මොකද බඩගින්න කෙනෙක් නිසා ඒක දැන තියෙනවනේ අර වෙල්ල වැවුමක් අරගෙන ඒක රෝල් කරලා මුදෝපු කිරිවල ඉරියෝදේ පොංගවල උඩ බලාගෙන ගිලිනවා කියලා කියනකොට ඒක දැනෙනවා. නිකන් රස දැනෙනවා වගේ දැනෙනවා. ඒ නිසා මේක අර චිත්‍රූපමවා ගැනීමේදී විශේෂ හැකියාවක් අපිට එනවා. දැන් පොත කියද්දී අපි නිකන් අපි ස්ටෙප් බිම දැකලා නැහැ. රුසියාවට ගිහිල්ලා නැහැ මම හිතන්නේ දෙනේ. එතකොට එහෙම තියෙද්දී අපි ස්ටෙප් බිමක් අපි මවා ගන්නවා. රුසියාවේ මේ ප්‍රදේශවල චිත්‍රූපය අපි හදා ගන්නවා. දැන් මේකේ පටන් ගන්නකොටම තියෙනවා මේ මෙන්න මෙහෙම නිකන් චුට්ටක් කියවන්නම්. ජනවාරි මාස අවසානයේදී පළමු වරට හිම දේවීමට පටන්ගත් පසු චෙරි වතු වලින් සුවඳ හැමීම ආරම්භ වේ. චෙරි ගස්වල පොත්තෙන් යන්තමින් නික්මන සිත් මලානික කරවන සුවඳ හා දියවැන හිමින් පිටවන තෙතමනය පසුගිය සරස් සමයේ කැඩුණු ඇලුණු වියලි කොළ වලින් හා හිම තට්ටුවෙන් මෙතෙක්කල් වැසී තිබී පෙනෙන්නට පටන්ගත් පොළොවෙන් වාහනය වන ප්‍රාණවස් පැරණි සුවඳ සමග මුසු වී ඉරුවෙලියේ උණුසුමක් තිබුණොත් මුදුන් වෙලේ සෙවන වැටුණු තැන්වල සිට පැසෙන්න පටන් ගනී. එතකොට මේ ස්ටෙප් බිමේ අර බැස්සෙන් පස්සේ නිකන් හිම දිනනකොට සුවඳ මතුවෙනවා කියලා කියනවා. අපිටත් මේක ටිකක් පුරුයි. අපි දන්නෝද අපේ ගම්වල බිම්වල වුණත් නිකන් තදට පායලා තිබිලා එකවරම බැස්සක් වැහපු ගමන් අර මොකද්ද ඒක අපිට දැනෙන්න පටන් ගන්නවා මේ නැවුම් සුවඳක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කිව්වේ පොතක් කියවද්දී තියෙන විශේෂය තමයි අපිට ඒකේ චරිත, පරිසරය, ප්‍රදේශ, සිදුවීම් පිළිබඳ අපි චිත්‍ර උපමාව ගන්න නිසා අපිට ඒක විශේෂ වාසියක් තියෙනවා. අනික තමයි මේ පොත් කියවීමෙන් වෙන දේ. නවකතා වලින් දැන් නවකතා වලට පුළුවන් ඕන නම් මිනිහගේ සිත තුළ, චින්තනය තුළ අවිද්‍යාව, මිත්‍යාව වපුරන්න පුළුවන්, ක්‍රෝධය, වෛරය වපුරන්න පුළුවන්.
ඒක හොඳ එකක් නෙවෙයි. ඒ වගේම පොතකට පුළුවන්කම තියෙන මිනිසා තුළ දැනුම වැඩි කරන්න, මානුෂීයත්වය හදන්න, සාමූහිකත්වය හදන්න, මිනිසුන්ට එකිනෙකට ආදරය කරන මිනිහෙක් හදන්න, ආදරය කිරීම වැදගත් කියන එකක් හදන්න පුළුවන්. මොකද ෂොලෝහු මෙහෙම කියනවා. ෂොලෝහුට මේ පොතේ කතුවරයා. ඔහුට 1965 හම්බ වුණා මේ සාහිත්‍ය පිළිබඳ නොබෙල් තෑග්ග. ඒ නොබෙල් තෑග්ග දත් වෙලාවේ ඔහු කරපු කතාව මේ පොතේම තියෙනවා ආරම්භයේදී. එක තැනක ඔහු මෙහෙම කියනවා. මනුෂ්‍යයන්ගේ සිත හදවත් කරේ බලපෑමක් ඇති කිරීමේ අපූර්ව ශක්තියක් කලාව සතු ඇත. මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධියට අදාළ අලංකාර ලෝකයක් ඔහුගේ හදවත් තුළ නිර්මාණය කිරීමට සමත් ලේඛකයා නියම කලාකරුවෙකු ලෙස ඇඳින්නේ හැකියයි මම විශ්වාස කරමි. නිර්මල හදවත් සහිත යහපත් මිනිසුන් නැති කිරීමට මගේ පොත් උපකාර වන්නේ නම් මම කැමැත්තෙමි. මගේ පොත් මනුෂ්‍යයන් තුළ සෝකී වර්ගයා කෙරෙහි ආදරය, දයාව, කරුණාව ඇති කරවන්නේ නම් මානව දයාව හා ප්‍රගතිය ආදී උසස් පරමාර්ථ වෙනුවෙන් සටන් කිරීමට මිනිසුන් පොළඹවන්නේ නම් මම කැමති වෙමි. ඒ නිසා එයා කියන්නේත් මේ හොඳ මිනිහෙක් හදන්න පුළුවන්. මිනිසුන්ට ආදරය කරන, සමාජයට ආදරය කරන, සාමූහිකත්වය ආගෙන මිනිසෙක් හදන්න පුළුවන්. ඉතින් ඒක තමයි පොත්පත. ඒ නිසා පොදුවේ ගත්තොත් මම හිතන්නේ පොතපත කියවන එක හොඳයි. මොකද පොතපත කියවම අපිට එකක් කියවීමේ පුරුද්දක් හැදෙනවා. දෙක විශාල සමාජමය අත්දැකීම් සම්භාරයක් අපිට එකතු වෙනවා. ඉතින් සමාජයක් වෙනස් කරන්න හදන අපි හැමෝටම එවැනි ලෝකයේ පිළිබඳව, මිනිසා පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්න එක ඉතාල වටිනවා. නිසා මම හිතන්නේ අපේ තරුණ පරපුර මේ පොතපත කියවන පටන් ගන්නවා නම් හුඟක් හොඳයි කියලා. ඔව් අපි මේ වැඩසටහන පටන් ගත්තෙත් බුක්මාර්ක් කියලා වැඩසටහන පටන් ගත්තෙත් පොත් කියවන්න ආකර්ෂණයක් ඇති කරවන්න. ඉතින් අපි මාසයකට එක පොතක් ගැන කතා කරනවා. මම ආරාධනා කරනවා සහෝදර සහෝදරියෝ සියලු දෙනාට අපි මාසයකට පොතක් කියවමු. ඔයාලට පොතක් එකතු කරගන්න පුළුවන්. මාසයකට එකක් එකතු කරගත්තොත් දැන් ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් පොතක්. අපි සංවිධායක මණ්ඩලෙනුත් ඉල්ලනවා පුළුවන් නම් මාසේ මුල පුළුවන් තරම් ඉක්මනට අපි මේ මාසයේ අවසානයේ කියවන පොත මොකක්ද කියලා අපි දැනුම් දෙමු අපේ ප්‍රේක්ෂක හිතවතුන් සහෝදර සහෝදරියන්. ඉතින් අපි පොතක් එකතු කරගෙන මාසයකට එක පොතක් හරි කියවමු කියන ආරාධනාව තමයි කරන්න තියෙන්නේ. ටිල්ලින් අයියේ මේ පොත පෙරළුව නැවුම් පස්ස නම කියවපු ගමන් මට මතක් වෙන්නේ අපි කුඹුරක් කානකොට පෙරලිලා තියෙන පසක් ගැන. එහෙම නැත්නම් වගා කරනකොට උදැල්ලකින් කොටපු පසක් ගැන පෙරලපු පසක් ගැන මතක් වෙන්නේ. එතකොට මේ පොතේ එන නම ඒ තරම් සරලද නැත්නම් සමූහ ගොවිපලක් ඇති කරන්න යනකොට මේ පෙරලපු පසක් ගැනද මේකෙන් කියවෙන්නේ මේ නම එච්චර සරලද නැත්නම් ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවද? ඇත්තටම මේ පොතේ මොන වගේ කාලයක මොන වගේ කතාවක් ගැනද කියවෙන්නේ? ඔව් ඇත්තටම දැන් මෙහෙමයි ඉස්සෙල්ලාම කියන්න ඕන කම තියෙනවා දැන් මේ විශාල පොතක් නේ දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා තනි පොත මං ගාව තියෙන කාණ්ඩ දෙකේ පොත් දෙක. ඉතින් මේ විශාල පොතක් මම හිතන්නේ අපිට මේ සුළු වෙලාවකින් මුළු පොත ගැනම කතා කරන්න පොඩ්ඩක් අමාරු වෙයි. නමුත් අපි ඒක අත්‍යවශ්‍ය දේවල් ටික කතා කරගෙන යමු. මේ පොතේ මේ නම පෙරළු නැවුම් පස්ස කියන එක ඇත්තකට සංකේතයක්. මේකේ තියෙන නිකන් අර උදැල්ලකින් හරි ට්‍රැක්ටරෙන් හරි පස්ස පෙරලා කියන එක නෙවෙයි. මේ කියන්නේ මේ සමාජයක කරපු වෙනසක් පිළිබඳව. පැවතිච්ච සාර්වවාදී රුසියාව වෙනස් කරලා ඒ වුණොත් සමාජවාදී සමාජයක් නිර්මාණය කරනකොට සිදුවෙච්ච සිදුවීම් පෙළ තමයි මේ පොත ඇතුලේ. නිසා මේක අත්ත ගත්තොත් මේ සමාජ පෙරලියක් තියෙන්නේ. ඒක තමයි සංකේතවත් කරන්නේ පෙරළු නැවුම් පස කියලා. ඒකේ මේ හැම වචනයකටම තේරුමක් තියෙනවා. මේ පස පෙරලනවා මොන පසද නැවුම් පස. මේක නැවුම් පසක්. ඒ නිසා මේ අලුත් සමාජයක් කියන අදහසක් දෙනවා. ඉතින් මේ පොතේ නිකන් කෙටියෙන් ගත්තොත් තියෙන්නේ ඔය රුසියාව විප්ලවයෙන් පස්සේ 1930 කාලේ රුසියාවේ ස්ටෙප් ප්‍රදේශයේ ඔය ග්‍රෙමියාච කියන ගමේ සෝවියට් පාලනය තුළ සමූහ ගොවිපලක් හදන්න පටන් පිහිටවන්න යනවා. ඒ සමූහ ගොවිපලක් පිහිටවීමේ සිද්ධිදාමය තමයි මේ මුළු පොත පුරාම තියෙන්නේ. ඒක ඇතුලේ සමාජවාදී සමූහ ගොවිපල කියන්නේ සමාජවාදී සංකේතයක්. ඒ සමාජවාදී පිහිටවන්න යන එකයි ඊට පස්සේ ඒ සමාජයේ බිඳ දාලා ප්‍රතිවිප්ලවයකින් නැවත පැරණි සාර්වාදී පාලනය ගේන්න හදන ප්‍රතිවිප්ලවී කුමන්ත්‍රණයකුයි අතර තමයි මේ පොත ඇතුලේ කතාව ගලාගෙන යන්නේ. නිසා අපිට නිකන් පොත කියවනකොට මුලින්ම මුණ ගැහෙන්නේ ප්‍රතිවිප්ලවයේ ගමට එන හැටි. අර සාර හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් පලෝස්සෝ කියලා ඔහු අස්පෙප්පිට ගමට ඇවිල්ලා යාකව් ලුකිෂ් කියන කෙනා ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර නතර වෙනවා. ඒ නතර වෙන්නේ ඒ හමුදාවේ හිටපු කණ්ඩායමක් සාර්වාදී හමුදාවේ හිටපු නිලධාරි කණ්ඩායමක් දිවුරුම් දෙනවා. මේ සෝවියට් ආණ්ඩුව පෙරලමු කියලා දිවුරුම් දීලා
ඒ කුමන්ත්‍රණය සඳහා තමයි එක් එක් ප්‍රදේශ වලට යන්නේ. නිසා මේ ප්‍රතිවිප්ලවයට ගිහිල්ලා ස්ථානගත වෙනවා. ඒ එක්කම හරියට මේක අර රූපනාම ඡේදන වෙලා වගේ පේනවා. ඒ එක්කම දවිදව් වෙනවා ග්‍රමියාචි ගමට. දවිදව් වෙන්නේ අලුත් සමාජ ගොඩනගන්න. දවිදව් කියලා කියන්නේ මේ පුතිලව කර්මශාලාවේ කම්කරුවෙක් කලින් ආවේ කමුදා වැඩ කරපු කෙනෙක්. එතකොට සෝවියට් දේශයේ ඒ කාලේ ওই කම්කරු 25000ක් එකතු කරලා පුහුණුවක් දීලා තියෙනවා ගොවි පොළවල් හදන්න. ඒක ටිකක් අමුතුයි නේද? ගොවියෝ පුහුණු කරන වෙනුවට කම්කරු 25000ක් තමයි පුහුණු කරලා තියෙන්නේ ගොවි පොළවල් හදන්න කියලා. ඒ 25000 එක්කෙනෙක් තමයි දවිදු. දවිදු වෙනවා ග්‍රීමියාචි ගම්මානයේට කොමක් සඳහාද ගොවි පොළක් පිහිටවන්නේ. ඒ ගමේ තියෙන සෝවියට් සභාවක්. ඒ සභාපති ආන්ද්‍රේස්, ලේකම් මකාර්. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මේ ගොවි පොළ පිහිටවන්න පටන් ගන්නවා. ඒ ගොවි පොළ පිහිටවීමේ කතාව තමයි තියෙන්නේ. එතකොට ඒකේ තියෙන මොකද්ද? අර පැරණි සමාජය වෙනස් කරන්න ගියාට පස්සේ පැරණි සමාජයේ බලවේගයි නව සමාජ බලවේගය අතර තියෙන කලබගෑනි තමයි මේක තියෙන්නේ. මේක එක තැනක ටිකක් ලස්සනට තියෙනවා මේ සංකේතාත්මකව මෙන්න මෙහෙම මම පිටු කියන්නේ නැහැ මොකද පොත්වල පිටු වෙනස් නිසා මෙහෙම තියෙන්නේ. ඊතා දුෂ්කර කඩළු පැනීමේ තරංගයකට සැරසෙමින් පස්සා ගාත් දෙකෙන් සිටගත් කුලප් වූ අසුකුමෙන් ගමේ ජීවිතය නොසන්සුන් විය. දවල් කාලයේදී පවා තම තමන්ගේ ගෙවල් දොරවල් වලද මගතොට රැස්වන ගැමියෝ සමූහ ගොවිපොළ ගැන එකිනෙකා සමග වාද විවාද කළහ. හිතට නොඑක් අදහස් ගැන සාකච්ඡා කළහ. දවස් 4ක් දිගටම රැස්වීම් පවත්වනු ලැබිය. හවස පටන් ගන්නා මේ රැස්වීම පසුදින උදේ කුකුල අහනල තෙක් පැවතුණි. මේක ලස්සන දින මොකද්ද? ඊතා දුෂ්කර කඩළු පැනීමේ තරංගයකට සැරසෙමින් පස්සා ගාත් දෙකෙන් හිටගත් කුලප් වූ අසුකුමෙන් තමයි ගමේ ජීවිතය දෙන්නේ. මේගොල්ලෝ දුෂ්කර පිම්මක් පයින් හදනවා. ඉතින් කුලප් වෙච්ච අස්පෙක් වගේ ඒතකොට ගම. ඒක ඇතුලේ මිනිස්සු සමුවෙක් ගැන කතා කරනවා. හැමදාම රැස්වීම් තියෙනවා. රැස්වීම් කියන්නේ ගාල ගෝට්ටි. හැමෝම කතා කරනවා. පාන්දරන ගැන රැස්වීම් තියෙනවා. හැබැයි ඒකත් එක්ක මේක පටන් ගන්නවා. ඒ නිසා මේ පොතේ තුල තියෙන්නේ මේ ග්‍රේමියාචි කියන ගම්මානයේ සමාජවාදී ගොඩනගන්න සමූහ ගොපලක් ගොඩනගන්න ගියාම පක්ෂයේ අය මුණ දෙන ගැටලු ගමේ අයගේ හැටි මිනිසුන්ගේ හැසිරීම ඊට පස්සේ ගමේ ජීවිත ගලාගෙන යන හැටි කුලාකෙන්ගේ දේපල පවර ගන්න හැටි ඊට පස්සේ තෙනුගු එකතු කරන්න ගියාට පස්සේ මොන ප්‍රශ්න ඊට පස්සේ ප්‍රතිවිප්ලවීය ක්‍රියාත්මක නැටි කඩා කප්පල් කාර්ය ක්‍රියා ඊට පස්සේ මිනිසුන්ගේ සම්ප්‍රදායික චින්තනය විසින් කරන බලපෑම මේ වගේ විශාල මානව විද්‍යාත්මක විශාල කතන්දරයක් මේක ඇතුළේ තියෙනවා. ඊළඟට ප්‍රතිවිප්ලවීයාත්මක හැටි තියෙනවා. ඊළඟට අනික තමයි මේකේ විශේෂය. දැන් මේ පොත ලියවිලා තියෙන රීතිය ගත්තොත් මේ ලියවිලා තියෙන අර සමාජ සත්තා යථාර්ථවාදී රීතිය කියන රීතිය. මේ පිළිබඳව සාහිත්‍ය ලෝකේ ඉන්න අය අතර පොඩි පොඩි වාද විවාද තියෙනවා. නමුත් සෝවියට් බිහි කරාට පස්සේ ගෝකීගේ නායකත්වයෙන් ඒගොල්ලෝ බිහි කරගත්ත ඔය රීතියක් සමාජ සත්තා යථාර්ථවාදී රීතිය කියලා. ඇත්තට මේක හැදුවේ සමාජයකින් වර්ණනා කරන්න නෙවෙයි. නමුත් ඒක හදාගත්තේ විශේෂ හේතුවකට. ඒක තමයි දැන් ඊට කලින් තිබුණ රීතියක් ඔය විවේචනාත්මක යථාර්ථවාදී රීතිය කියලා. ඒ කියන්නේ පවතින යථාර්ථය විවේචනාත්මකව දැක්ක පොත්වලින්. එතකොට ඒකෙදී ඔය ගෝගෝල් රුසියාවේ ගෝගෝල්ගේ මල මිනිස්සු හිම කබාය වගේ පොත්. දොස්තෝස්කිගේ අපරාධය දඬුවම කර්මසෝ සහෝදරයෝ වගේ පොත්. ටෝස්ටෝයිගේ අනාකරණ යුද්ධය සාමය. ඊපස්සේ අපි ගත්තොත් ඇමරිකාවේ මාක් වෙන් ලියන ප්‍රංශයේ ගීදමෝපසං බල්සාක් වගේ ලේඛකයෝ ලිව්වේ ගොඩක් ඔය විවේචනාත්මක යථාර්ථවාද රීතිය. ඒතකොට ඒකේ අඩුවක් දැක්කම ඒගොල්ලෝ මොකද්ද දැන් පවතින යථාර්ථය විවේචනය කරනවා නමුත් මඟ පෙන්වීමක් නැහැ. නිසා සෝවියට් දේශේ කිව්වා අපිට මඟ පෙන්වීමකුත් පෙන්වන්න ඕන. ඒ තමයි මේ පවතින විවේචනයෙන් පස්සේ මිනිසුන්ට යම් මඟක් පෙන්වනවා කියලා තමයි මේ රීතිය පටන් ගත්තේ. ඒ විශේෂය තමයි මේකේ අසුභවාදී සුභවාදී තියෙන. සරු සුභවාදී සුභවාදී තියෙන්නේ. හැමතිස්සෙම හොඳ දේ ජයග්‍රහණය කරනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඒක ඇතුලේ මොකද්ද මේ පුද්ගල වීරයෝ නැහැ. يعني සමාජ සත්‍ය යථාර්ථවාදී රීතිය ලියපු කිසි පොතක පුද්ගල වීරයෝ නැහැ. තනි වීරයෝ නැහැ. ඔය හින්දි සිනමාවේ සිංහල දෙමළ සිනමාවේ තියෙන වගේ සමහර පොත්වල තියෙන වගේ වීරයෙක් ඉන්නවා. දිගටම එයා සටන් කරනවා. අවසාන වීරයා දිනනවා. එහෙම නෙමෙයි තියෙන්නේ වීරයෝ නැහැ. සාමූහික ක්‍රියාවලියක් තියෙනවා. ඒ සාමූහික ක්‍රියාවලිය අවසානයේ ජයග්‍රහණය කරනවා. මිනිස්සු පරදිනවා. නමුත් ක්‍රියාවලිය ජයග්‍රහණය කරනවා. දැන් මේ පොත ගත්තමත් අපි දන්න අවසානයේ දවිදු මැරෙනවා. මකාර් මැරෙනවා. හැබැයි ප්‍රතිවිප්ලවය පෙරදිලා විප්ලවය තහවුරු වෙනවා. සාමූහික විප්ලවය ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ අර ඒක තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම හොඳ නරක ඔක්කොම දැන් මිනිස්සු අර හොඳ මිනිස්සු නරක මිනිස්සු වගේ නෙවෙයි. හැම මිනිහාගේ තුලම හොඳ තියෙනවා නරක තියෙනවා අඩුපාඩුකම් තියෙනවා.
ඉතින් එහෙම මිනිස්සු ඉන්නේ. ඒ නිසා ක්‍රියාවලියක් ජයග්‍රහණය කරනවා කියන එක තමයි මේ පොත ඇතුළේ තිබ්බේ. දැන් මේ රීතිය පිළිබඳව ෂොලහෝ කියන මෙන්න මෙහෙම ඒ කියන්නේ එයා කියනවා එයාගේ අර මේ මෙන්න මෙහෙම මා කතා කරන්නේ ජීවිතයේ ප්‍රකෘතිමත් කොට යලි සංවිධානය කිරීමේ අදහස ඉදිරියට ගෙන එන යථාර්ථවාදී ගැනයි. මා කතා කරන්නේ යථාර්ථවාදී සමාජවාදී ගැනයි. යථාර්ථවාදයෙන් පලා නොගොස් ඒ වෙනුවට ප්‍රගතිය සඳහා කරන සරණට මිනිසුන් කැඳවන කෝටි ගණන් මිනිසුන් විසින් සහාය දෙනු ලබන ඔවුන්ගේ සටන් මඟ ආලෝක කරන ලෝකයාගේ අපේක්ෂා ප්‍රකාශ වන මෙම යථාර්ථවාදය අද්විතීය වේ. නිසා අර සමාජවාදයේ පිළිබඳ සමාජයේ ඉදිරි ගමන පිළිබඳ එකක් කියලා තමයි ෂොලහෝ තමයි කතාව කිව්වේ. දැන් අපිට මේ පොතේ අවසානය ගත්තමත් අපිට මේ පොතේ අවසන් කරන්න එහෙමනේ. ඒ කියන්නේ මේ පොතේ අවසන් කරනකොට මෙන්න මේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒකෙන් කියන්නේ මෙන්න මෙහෙම. විප්ලව විරෝධයෙන් විසින් දකුණු රුසියාවේ සෝවියට් බලයට පැහැණිව කැරැල්ලක් සංවිධානය කිරීමට ගන්නා ලද දරුණු ඌද ඓතිහාසික වශයෙන් අසාර්ථක වන බවට කලින්ම නියම තිබුණා වූද ප්‍රයත්නය මෙසේ අවසන් විය. එතකොට ඊට පස්සේ අගම තියෙනවා දැන් අර අන්ද්‍රේ ගිහිල්ලා යාගේ කලින් බිරිඳගේ මේ මිනිවල ගාව ඉන්න එකේ අගට තියෙනවා ඇසට නොපෙනෙන සිතජේ දෙසට යොමු විය. ඉන් එපිට අහසින් අඩක් ගින්නෙන් දෙවෙන්නාක් මෙන් රක්ත වර්ණයෙන් දීප්තිමත් විය. මෙතෙක් කල කිරා වැටෙමින් සිට සුබාදාම නව දිවියක් සඳහා අවදි කරවමින් එම අවුරුද්දේ තද සුළං සහිත අන්තිම වර්ෂාව ගිම්හානේ ඇදහැල්න මහ වැසිමෙන් සෝකීය වීරු කෝපේ බලමහිමේ පෙන්නුමින් ඇදහැලෙන්ට විය. ඒකට ඒ කියන්නේ අර අලුත් සමාජයක් සඳහා හැමදේම සූදානම් වුණා වගේ අදහසක් ප්‍රතිවිප්ලවයේ කරදුනා. ඒක පරදින නියමිතයි අදහසක් ඉවරකින් තමයි අවසන් වෙන්නේ. එතකොට දවිද උලම කරලා මැරෙනවා. නමුත් ක්‍රියාවලිය ජයග්‍රහණ කර ඉස්සරහට යනවා. ඒක තමයි මේ පොතේ ලියපු රීති විශේෂය. ඒ නිසා පොතේ සාරාංශය ගත්තොත් තියෙන්නේ අර මේක මෙහෙම තේරුම් ගන්න වෙනවා අපිට. ඒ කියන්නේ සමාජවාදී පළවෙනි අත්දැකීම මේක. ඊට පස්සේ මේ ධනපති රුසියාවත් නෙවෙයි සාර්වාදී වැඩසම් රුසියාවේ නොදියුණු ගමක සමාජවාදී ගොඩනගන්න ගියාම කලින් අත්දැකීමක් නැතුව වැරදි වරද්ද මේක ගොඩනැගුවේ කොහොමද? ඒකට මුණ දුන්නේ කොහොමද? ඒකද මිනිස්සු ඇසුරුනේ කොහොමද? ඉතින් මේ පිළිබඳව තියෙන කතන්දරය තමයි අත්දැකීම තමයි මේ පොත ඇතුලේ තියෙන. ඉතින් හරිම ලස්සනයි. මම හිතන්නේ කියව ගත්තම කාටවත් මේක දැනෙනවා. ඔව් අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ පොත. අපිට අද සාකච්ඡාවෙන් මේ පොතේ සම්පූර්ණ විස්තරයක් දෙන්න බැරි වෙයි මේ ප්‍රශ්න ටිකෙන්. ඉතින් අපි ඉල්ලනවා ප්‍රේක්ෂක ඔබගේ ප්‍රශ්න තියෙනවා නම් අපේ chat box එකට යොමු කරන්න. අපි ඒකට අවසාන ඉඩක් ලබා දෙන්න උත්සාහ කරන්නම්. හරි. මේ වැඩසටහන පටන් ගන්නකොටම දැම්මා පොඩි වීඩියෝ එකක් හඬපටයක්. අපේ ටිල්ලින් සිල්ලා සහෝදරයා වැඩසටහනකදී ඉදිරිපත් කරපු කතාවක්. සහෝදරයා ඉතාම ආසාවෙන් ආදරෙන් කියවපු පොතක් විදිහට මේ පොත හඳුන්වලා තිබ්බා. ඇත්තටම මේ පොත සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් අපිට වැදගත් වෙන්නේ කොහොමද? අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කොහොමද? තවත් මොන හරි සහෝදරයට ඇති එකතු කරන්න. ඔද අපි කලිනුත් කතා කරා වගේ මේකේ තියෙනෝනේ මේ මහා දැවැන්ත අත්දැකීම් සම්භාරයක්. අපි වෙන පොත් කියවලා ඇති. එහෙනම් පොතකම මොකක් හරි ජීවිතේ එක පැත්තක් ගැන තියෙනවා. එක සිදුවීමක් ගැන තියෙනවා. මේ පොත එහෙම නෙවෙයි. අතිශය විශාලයි මේක. දැවැන්ත මේක සිනමාස්කෝප් වගේ. දැවැන්ත එකක් මේකේ තියෙනවා. ඒතකොට ඒක ඇතුලේ සමාජවාදයේ කියන්නේ නොදියුණු ගමක සමාජවාදයේ ගොඩනගන මතුවෙන ගැටලු, අභියෝග, ඊපස්සේ ගොඩනගන මිනිස්සුන්ගේ තියෙන සීමිතකම්, උන්ගේ දැනුමේ සීමාව, උන්ගේ දුබලතාවයන්, උන්ගේ දක්ෂතාවයන්, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ප්‍රතිවිප්ලවය කොහොමද සූදානම් වෙන්නේ ගම ඇතුලේ ඊටම සූක්ෂම විදිහට. ඊට පස්සේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයේ ස්වභාවය, ඊට පස්සේ ඒගොල්ලන්ගේ පැරණි සම්ප්‍රදායන්ගෙන් විල්ලා ඉන්න ආත්මార్థකාමී සැකසහිතයි, වංචනිකයි, ඒ වගේම ආයි අවංකයි. ගම්වල මිනිස්සු එහෙමනේ. ඔන්න ඔය වගේ ඔක්කොම දේවල් එකට තියෙන යස්සේ ගමේ විහිළු තහළු, ඊට පස්සේ ගමේ ජීවිතයන් තාලේ අන්‍යම් සම්බන්ධතා, ප්‍රේම කිරීම, ඊට පස්සේ ගෑනු මිනිස්සු අතර රණ්ඩු සරුවල් මේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක අර මිනිස්සු ගැන තේරුම් ගන්න, ගමක් ගැන තේරුම් ගන්න, රටක් ගැන තේරුම් ගන්න අතිශය වැදගත් පොතක් මේක. ඒ නිසා මේක නිකාර අපිට ලේසියෙන් විස්තර කරගන්නත් අමාරු තරමේ අත්දැකීම් සම්භාරයෙන් පොසත් පොතක් ලෙස තියෙනවා. මේකේ වැදගත්ම කොටස් ටිකක් කිව්වා.
පොතේ වැදගත්ම එකක් තමයි මේක මම හිතන අපිට අත්දැකීම ගන්න තියෙන දේ තමයි අර හොඳ දෙයක් කරන්න ගියාම තියෙන බාධක මොනවද. එතකොට ඒක අත්නොහැර දිගට කරගෙන යන්න ඕනකම තියෙනවා. ගෝකුල ගොඩ ගන්න ගියාම බාධා ගොඩක් තිබ්බා. නමුත් ඒ බාධා නොසලකා දවිදවුලා මකාරලා ඒ කණ්ඩායම ඒකට සම්බන්ධ වුණා. ඒකත් එක තදින් කරගෙන ගියා. ඒතකොට ඒගොල්ලෝ අතින් වැරදි සිද්ධ වුණා. නමුත් ඒක නොසලකා වැඩ කරගෙන ගියා. ඒ වගේම පැත්තෙන් ප්‍රතිවිප්ලවය. දැන් මේ ප්‍රතිවිප්ලවයේ ප්‍රශ්නේ මම හිතන්නේ ඉතාලම හොඳින් තේරුම් ගන්න ඕනකම තියෙනවා. අපිටත් දැන් මේක ටිකක් අදාළ වෙන නිසා දැන් ওই පලෝස්සෝ කියන මේ කපිතාන්වර ඇවිල්ලා යාකව් ලුකිච් ගෙදර නතර වෙනවා. ලුකිච් කියන්නේ පලෝස්සෝ එකෙන් කලින් හමුදාවේ වැඩ කරපු සාමාන්‍ය කෙනෙක්. සහ මේ මැදපන්තියේ ගොවියෙක්. මිනිහකම සෝවියට් බලයට විරුද්ධයි. මොකද ඒක පෙන්වන්න නැතුව ඉන්නේ. ඒ නිසා අර හිතේ තරහ තියන් ඉන්න කෙනෙක්. එයා ගන්න අතර වෙලා තමයි මේ කඩාකප්පල්ක ක්‍රියා පටන් ගන්න. එතකොට ඒකෙදි මේ ප්‍රතිවිප්ලවය කොතරම් රුධිරද කියලා අපිට මේකේ පේනවා. උදාහරණයක් ගත්තොත් එහෙම එක වෙලාවකදී ඔය යාකව්ගේ අම්මා එයා දන්න ගෑනු ගවයකට කියනවා මේ පලාස්සෝල ඇවිල්ලා ඉන්නවා. ඒක ගමේ පැතිරෙනවා. ඊට පස්සේ ගමේ ගෑනු ඇවිල්ලා යාකව්ලා ගෙදරට අහනවා මේ නිලධාරියෙක් ඉන්නව නේද කියලා. ඒක දැනගත්තු ගම යාකව් හොඳටම බය වෙනවා. මොකද සෝවියට් ආණ්ඩුව දැනගත්තොත් ඔක්කොම කම්මුතුයිනේ. ඊට පස්සේ මේක පලාස්සෝට කියනවා. එලා ඊට පස්සේ කපිතාන්වරයා ටික දවසකට ගෙදරින් අයින් කරනවා. අයින් කරාට පස්සේ කපිතාන් යන ගමන් කියනවා අම්මා ගැන බලා ගන්න. ඊට පස්සේ මොකද ගන්නෙ? ලොකේෂන් තමන් වදපු අම්මව කාමරයක දාලා දොර වහලා කන්න නොදී මරනවා. දවස් කිහිපයක් කන්න නොදීලා අන්තිමට ඒ කාන්තාව කුසගින්න මැරෙනවා. ඒතකොට ප්‍රතිවිප්ලවයට යන අය මොතරම් රුදුරුද කියන එක අපට තේරෙනවා. ඒ වගේම ඔය නිකිත කියලා කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න ඔයගොල්ලෝ ප්‍රතිවිප්ලවකාර වැඩවලට මම පස්සේ යා වෙනස් වෙලා එයා කියනවා මට මේක වැඩක් නැහැ. මම සෝයි සභාවට ගිහලා මේ ඔක්කොම කියලා මම මේ පැත්ත ගන්නවා. ඊට පස්සේ එදා රෑම ගිහිල්ලා නිකිතව ඝාතනය කරනවා. ඒ විතරක් නෙවෙයි නිකිතගේ බිරිඳත් මරනවා. ඒකට ඒකෙදිත් අර ප්‍රතිවිප්ලවය සඳහා යන නිලධාරියා තුල පවත්තන් යන මේ මිනිහාගේ ස්වභාවය ගත්තමත් හරි අමුතුයි. ඉතින් එතකොට ඊට පස්සේ ඊට අමතරව කඩාකප්පල්කාරය ගොඩක් කරනවා. කියන පලා මේ ගොවිපොලේ සමූහ ගොවිපොලේ සභාපතිකමට පත් කරගන්න කොහොම හරි යාකව්. ඊට පස්සේ යාකව් ලව්වා කඩාකප්පල්කාරය වැඩ ගොඩක් කරනවා. ඒකට හේතුව තමයි දෙකක් මේ දවිදවුලට කෘෂිකර්මාන්ත පිළිබඳ අත්දැකීම් නැහැ. ඒ නිසා දෙකක් ඔය සීත කාලේ හරක්කුන්ට එන්න පිදුරු වයින් කියලා වැලි දානවා. ඒකෙ මෙතනදී තමයි එක දවසක් උදේ නැගිටිනකොට හරක් විශාල ප්‍රමාණයක් ලෙඩ වෙනවා, හංගැල වෙනවා. ඒකට හරක්ට මේ ලෙඩ වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් සත්තු මරන්න පටන් ගන්නවා. මේ සමූහ ගොපලට ගන්නවා කියලා දැන් ඊපස්සේ සත්තු මරලා හොරෙන් කන්න පටන් ගන්නවා. ඒක ගම පුරා ගෝ වෙනවා. හැබැයි ඊයස්සේ අස්පියෝ බේර ගන්නවා. කියන්නේ හරක්ට වැලි දාලා හරක් මැරෙන්න අර නමුත් අස්පෙන් රකින්න මොකද ප්‍රතිප්ලවයේදී අස්පිය පාවිච්චි කරන්න පුළුවන් උලන්ට උපකරණයක් ඇටියෙට. ඊට පස්සේ බොරු ප්‍රචාරය යවනවා. එක වෙලාවක ගමේ ප්‍රචාරයක් යවනවා මේ සෝවියට් ආණ්ඩුව වයසක කාන්තාවන්ව අරගෙන ගිහිල්ලා මොස්කව් වලට බිත්තර රක්වන්න අරන් යනවා. ඒ බිත්තර රකින්න මැෂිම කැඩලා ඊට පස්සේ කාන්තාව අරන් ගිහලා විශේෂ පුටු වර්ගයක් තියෙනවා. ඒවට බිත්තර තියලා ඒ උඩින් වාඩි කරවලා බිත්තර රක්වනවා කියලා කතාවක් ගිහිල්ලා ඊට පස්සේ කාන්තාව යකා වේල තමයි ඉන්නේ. ඒ වගේ බොරු ප්‍රචාර. ඊට පස්සේ ඔය මේ එකතු කරන තීරණ නගරයට යවනවා කියලා ප්‍රචාරයක් යවනවා. මේ විදිහට අර විටින් විට බොරු ප්‍රචාරය යවන ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම කඩාකප්පල්කාරී ක්‍රියා කරන හැබැයි ඇස්සේ සමූහ ගොඩ නැගීමට කටයුතු කරන ඒක ඇතුලේ වැරදි ගොඩාක් සිද්ධ වෙන එකක් තියෙනවා. මොකද අපි මොතරම් දැක්කම මේක ඇතුලේ එකක් තියෙනවා අර සතුන් පොදු අයිතියට ගන්නවනේ. එතකොට ඒක වැරදි එකක්. නමුත් ඒගොල්ලෝ ඒක තේරෙන්න තු කරනවා. එතකොට මේ කුකුළු කිකිලෝ සත්තු ඔක්කොම පොදු අයිතියට ගන්නවා. ඒක සමාජවාද කියන්නේ එහෙම එකක් නෙවෙයි. නමුත් ඒක නොතේරුම් කමින් කරගන්න එකක්. හැබැයි ඒක වැරදි කියලා පස්සේ ඒගොල්ලෝ දකිනවා. මේක මම පොතේම කිව්වොත් එහෙම මේව තියෙන්නේ. ඒක නොවේ වැදගත් දේ. දවිදෙව් රවා බලමින් කීය. කුකුළු කිකිලියන් එතරම් වැදගත්කමක් නැති සුළු දෙයක් බව තේරුම් ගන්න බැරිද? අපට තියෙන්නේ ප්‍රධාන කටයුත්ත කරන්නයි. අපි මේ සමූහ ගොපල ගොඩනගන්න ඕන. සමාජිකත්වයේ 100%කින් වැඩි කරන්න ඕන. මේ කන්නේ වගා කරන්න ඕන. ලේකම් සහෝදරයට මං කියන්නේ මේකයි. අපේ අතින් වරදක් වුණා. කුකුළු කිකිලියන් සමූහ අයිතියට ගැනීමෙන් අපි දේශපාලන වරදක් කළා. ඊරෑ මම සමූහ ගොපලේ සංවිධානය කිරීම ගැන පොතක් කියුවා. මට තේරුණා අපි වරදක් කළ බව. මේක සමූහ ගොපලක්. නමුත් අපි මෙච්චර කල් වැඩ කරලා තියෙන්නේ කොමියුනියක් හැටියට සලකාගෙනයි. එහෙම නේද? වාමාංශික සීමාන්තයට යනවා කියන්නේ මේ වගේ වැඩවලටයි. ඉතින් මේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න.
මේ වැඩේ කරන්න අපිව පෙළඹී මකාර් සහෝදරයයි. දැන් ඉතින් නියම බොල්ෂෙවික් වාදක හැටියට වෙච්ච රද්ද පිළිගෙන කුකුළු කිකිලියන් ආපසු අයිතිකාරයන්ට බාර දෙමු. මොකද කියන්නේ? බාර දුන්නේ නැත්නම් මම ආපසු ඇවිත් මගේ බලතල පාවිච්චි කරලා කුකුළු කිකිලියන් සේරම අයිතිකාරයන්ට අපව බාර දෙනවා. මම ගිහින් එන්නම්. එතකොට ඊට පස්සේ මම කරුත් පිළිගන්න මේක ඇත්ත කියලා. ඒකට මම කිව්වේ ඒක නිසා මේ වගේ වැරදීම් සිදුවීම් අතිවාමාංශ කියලා ඒගොල්ලෝ හඳුනගත්තු අත්වැරදීම් සිදුවීමින් යන එකක්. ඒ නිසා මේ පොතේ වැදගත්කම තමයි අපිට මේ වැඩක් කරනකොට අපිට අඩුපාඩුකම් වෙන්න පුළුවන්, වැරදීම් වෙන්න පුළුවන්. මොකද වැරදීම් වෙන්නේ නැතුව කිසිම අලුත් දෙයක් කරලා නැහැ. බාධා නැතුව කිසිම අලුත් දෙයක් කරලම නැහැ. දේශපාලන පක්ෂයක් හදද්දිත් එහෙමයි, ඒක අරන් යද්දිත් එහෙමයි, අලුත් සමාජයක් හදද්දිත් එහෙමයි. ඒකට පැරණි සමත්තා, පැරණි බලවේග, පැරණි මතවාද, පැරණි කල්පනාවන්, අතීතයෙන් ආපු සම්ප්‍රදාය මේ ඔක්කොම බාධා කරනවා. එතකොට මේක කරන්න යන අය තියෙන අත්දැකීම් අඩුකම නිසා වැරදි සිද්ධ වෙනවා, අඩුපාඩුකම් සිද්ධ වෙනවා. හැබැයි මොකක් වුණත් ඒව හදාගන්නමින් ඉස්සරහට යන එක තමයි සමාජ සංවර්ධනයේ කාර්ය වෙන්නේ. ඉතින් මේ පොතේ තියෙනවා අපිට අන්නේ අත්දැකීම ප්‍රතිවිප්ලවය කොහොමද සිද්ධ වෙන්නේ, රහසිගතව ඒකේ කුරුරුකම කොච්චරම්ද කියන එකයි අනිත් පැත්තෙන් ගත්තම අලුත් සමාජයක් හදද්දී ඇති වෙන බාධා ස්වභාවයන් පිළිබඳවයි තියෙන අත්දැකීම තමයි මේකේ වැදගත්කම තියෙන්නේ. ඒ වගේම මේක ඇතුළේ අනිත් පැත්තේ මට දකින දේ තමයි මේකේ තියෙන විශේෂය පොතේ වැදගත්කම මේක නිකන් අර වාර්තාකරණයක් නෙවෙයි. අපිට මේක නිකන් වාර්තාකරණයක් වුණා නම් කියවන්න එපා වෙනවා මේ ලොකු පොතක් නේ. හැබැයි මේක සාහිත්‍ය පිරලා තියෙන්නේ. සෞන්දර්යය පිරලා තියෙන්නේ. පරිසරය ගැන කියනවා ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම ඒගොල්ලන්ගේ අපි ගත්තොත් උදාහරණ උපමා ගත්තම අතිශය විශාලයි. ලස්සන උපමා ගොඩක් තියෙනවා. මම නිකන් උදාහරණ ගත්තොත් එකක් දෙකක් කියන්නම් සොදුන මතක ඇති. ඔය වාරයක් මේ ධාරයක් උපිනවා කියලා කාන්තාවක් ගැන කියනවා අපි ධාරයක් කියලා. එතකොට ඇය තමයි අර මේ ගොවිපොලේ වැඩ කරන හැට උයන කාන්තාව. එතකොට ඒක තරහ වුණොත් එයා රණ්ඩු කරගෙනවලු. එක්කෙනෙක් එයා ගැන කියන මෙහෙම. ඒකේ ගෑණියෙක් නෙවෙයි පෝර්සන් ට්‍රැක්ටරයක් වගේ. එතකොට සාමාන්‍යයෙන් කාන්තාවක් මේ ට්‍රැක්ටරයට උපමා කරන්නේ නැහැ. නමුත් මෙතන ගත්තොත් දැන් පෝර්සන් කියන ඒ කාලේ රුසියාවේ තිබිච්ච එකක් වෙන්නේ නැති. ඒක පෝර්සන් ට්‍රැක්ටරයක් වගේ කියලා තමයි කියන්නේ කාන්තාවක් නේ. එතකොට අපිට මෙවෙලා පේන දැවැන්ත කාන්තාවක් පිළිබඳව. ඒ වගේ මේ පොතේ එක තැනක තියෙනවා අර ලුබිස්කින් කියන කෙනා සෞම්‍ය ගෝකඩ බැඳගෙන ගියාම බිරිඳ විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා පොඩි කෝලහලයක් වෙලා එයාගේ මුණත් හීරෙනවා. ඒකට කට්ටිය අහනවා මොකද මුණ හීරලා තියෙන්නේ කිව්වම මේ කියනවා ගෙදර පොඩි ප්‍රශ්නයක් වුණා කියලා එයා කියන්නේ. ඒ යෝධි යුද ටැංකියක් වගේ මා සමග කෝලහලට ආවා. කියන්නේ එයාගේ බිරිඳ ගැන කියන්නේ යුද ටැංකියක් වගේ කියලා කෝලහලට ආවා. ඒකට ඒ වගේ ඉවෙන් නිකන් අර අපිට අර ඒක උපමා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන නමුත් සෝවියට් දේශ තුල ඒ කාලේ යුද්ධ තිබුණා නිසා යුද ටැංකිය ඒගොල්ලන්ට සමීපයි කෘෂිකර්මාන්ත ට්‍රැක්ටරේ තිබුණා. ඉතින් ඒ ඉවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ එක වැදගත්ම එකක් තියෙනවා මේ පොතේ මෙහෙම. දැන් ඔය ඒ කියන්නේ ලස්සන උපමාවක් තියෙනවා. දැන් ඔය දවීදෝ එයාගේ ජීවිතේ පොඩි අවුල් ටිකක් අරගෙන අර ලූස්කා කියලා මකාගෙන උනත් එක්ක සම්බන්ධයක් හදාගෙන අවුල්ලා ඊට පස්සේ එයා මේ වගා කරන පැත්තට ගිහිල්ලා වගා කර ඉන්නවා. එතකොට අලුතෙන් ආපු දිශාලේකම්වර යනවා එයා හම්බෙන්නේ. ගිහිල්ලා එයාගේ අඩුපාඩුකම් කතා කරද්දී මෙන්න මේ දිවසක් තියෙනවා. මේක ලස්සනයි. දවීදෝ කියන මෙහෙම. අශ්වයාට කකුල් 4ක් තිබුණත් වැටෙනවා කියලා සමහරු කියනවා. ඉතින් දවීදෝ සිතාමතා කීයේ. ඒත් නෙස්තරෙන්කෝ දවීදෝ දෙස නොසලකිල්ලෙන් බැලුවේ. නෙස්තරෙන්කෝ කියන්නේ අලුත් දිශාලේකම්. එයා කියන නෙස්තරෙන්කෝ කියන මෙහෙම. හොඳ අශ්වයෙකුට වරක් දෙකක් වැටුණට සමාව දෙන්න පුළුවනි. සමහර වෙලට තබන හැම පියවරක් පාසාම වැටෙන අශ්වයොත් ඉන්නවා. කොතරම් පුහුණු කළත් කොතරම් දේවල් කළත් නොමග ගිහින් වැටෙනවා. වැඩක් නැති එවැනි අශ්වයෙක් ස්ථාලේ තියාගන්නේ මොකටද? තියෙන්නේ උගෙන් නිදහස් වෙන්නයි. දවීදෝ යන්තම් සිනෝසනපනේ. ඒතකොට මේකේ හරි ලස්සන කතාවක් කියන්නේ අශ්වයෙක්ට කකුල් 4ක් තිබ්බොත් ඌ වැටෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? අපි ඕන කෙනෙක්ගෙන් වැරද්දක් වෙන්න පුළුවන්. ඕන කෙනෙක්ගෙන් අඩුපාඩුකමක් වෙන්න පුළුවන්. අශ්වයෙක් කකුල් 4ක් තිබ්බොත් වැටෙනවා. හැබැයි ඒතකොට අනිත් පැත්තෙන් කියන්නේ මොකද්ද? ඒක හරි. ඒකට වරක් දෙකක් වැටෙන අශ්වයෙකුට සමාව දෙන්න පුළුවන්. වරක් දෙකක් වුණාම ප්‍රශ්නයක් නැහැ. හැබැයි තබන හැම පියවරක් පාසාම වැටෙනවා. එතකොට කොච්චර පුහුණු කරත් හදන්න බැරි නම් ඒ වගේ එකක් තියන්නේ එකක් නෑ. උගෙන් දාස් වෙන තියෙන කියලා කියනවා. සාර වැරදි සිද්ධ වෙනවා. වැරදි හදා ගන්න පුළුවන්. නමුත් වැරදි හදා ගන්න නැත්නම් දීගින් දිගටම වැරදි සිද්ධ වෙනවා නම් එවැනි යකින් නිදාස් වෙන කියන එකත් මේක තුල කියනවා. මේ වගේ අර සෞන්දර්යාත්මකව උපමා මේවා පාවිච්චි කරමින් ලස්සන විදිහට මේ අපේ ජීවිතේට ගොඩාක් අත්දැකීම් එකතු කරන පොතක් මේකේ වැදගත්කම තියෙන්නේ. ඒකත් එක්ක තියෙන නිසා මට හිතෙන්නේ අපි අර මේකෙන් ගන්න ඕන පාඩම තමයි මේ අර විප්ලවය සහ ප්‍රතිවිප්ලව අතර තියෙන ගැටුම
ඒක ඇතුළේ මිනිස්සුන්ගේ ජීවන රටාවේ ගමන් මඟ සහ අර වගේ අපේ ජීවිත අත්දැකීම් ගන්න එකයි විශේෂම දේ මොකද්ද? අලුත් දෙයක් පටන් ගත්තම අලුත් දෙය හැම විටකම ලෝකෙ කොහෙත් එහෙමයි ඉද්ද ගැහුවාගේ එකවරම සාර්ථකත්වයට යන්නේ නැහැ. අඩුපාඩුකම් මැද්දේ වැරදීම් සිද්ධ වෙමින් අත්දැක බැලීම් කරමින් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒකට අදාළ කරන ධෛර්ය ශක්තිය තිබ්බොත් අනිවාර්යයෙන්ම අලුත් දේ ජයග්‍රහණය කරනවා කියන එක මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරුණු ගොඩක් මේ පොත ඇතුලේ ගන්න පුළුවන් නිසා මේ පොතේ ලොකු වැදගත්කමක් තියෙනවා. හරි, ඇත්තටම මේක විශ්වවිද්‍යාලයක් වගේ පොතක්. අපේ ජීවිතවලට ගොඩක් වැදගත් වෙන, ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන්, අපේ වැරදි හදා ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වගේ පොතක්. ටිලින් සහෝදරයා මේ පොත කියවගෙන යනකොට අපිට අහු වෙනවා තව පැත්තක්. සමාජයක් වෙනස් කරන්න යනකොට, එහෙම නැත්නම් අලුත් සමාජයක් ගැන කතා කරනකොට මිනිස්සු අකමැති පරණ පුරුදු ජීවිතය අතහැරින්න. මේ පොතේ වුණත් සමූහ ගොල්පවල ඇති කරන්න යනකොට පරණ ජීවිතේ දුකයි, දුක්ඛිතයි, ගත කරන්නේ අමාරු ජීවිතයක්. හැබැයි මිනිස්සු ඒක අතරින්න අකමැති. ආස කරන්නේ පරණ පුරුදු ජීවිතයට. අද ගත්තත් එහෙමයි. අද ගත්තත් සමාජය තුලේ අපිට දකින්න පුළුවන් ඒ වගේ සිදුවීම් සහ අපි මේ කරගෙන යන වැඩේ බලනකොට. ඉතින් එදා වගේම අදත් තියෙන මේ මිනිස්සුන්ගේ මේ ස්වභාවය ගැන අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අපි මේ පොතේනුත් තියෙනවා මේක. අපි කොහොමද මේක තේරුම් ගන්න නිසා කතා කරන්නේ? ඔව් ඇත්තටම දැන් ඔය මාක්ස් එකවරක මේ යාගේ ඔය මේ ලුයි බොනපාර්ට්ගේ බ්‍රූමර් 18 වෙනිදා කියන ලිපියක් ලියනවා. ඒක කියන මෙන්න මෙහෙම. අතීත මල පරම්පරාවන්ගේ අදහස් ජීවත් වන්නෝන් කෙරෙහි මහත් බියගෙන දෙන්නාක් මෙන් බරවන්නේ කියලා. අතීත මල පරම්පරාවන්ගේ අතීත සම්ප්‍රදායන් විසින් ජීවත් වෙන අයව හිර කරලා තියෙන්නේ කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ වගේම ඔබට මතක නම් අම්මා පොත කරපු වෙලාවේ අර මේ අම්මා පොතේ පටන් ගන්නකොට හරියම තියෙන්නේ මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු තමන්ගේ වේදනාබර, කටුක, දුක්බර ඒ ජීවිතේ වෙනස් වෙනවට බයයි. මොකද මිනිස්සු හිතනවා වෙනස් වීම හැම වෙනස් වීමක්ම ආපහු තව කරදරයක් කියලා. ජීවිතේ පුරාම කරදර විඳ මිනිස්සු වෙනස් වීම වලට දක්වන්නේ බයක්, සැකක්. අර අපේ සමාජෙත් කතාවක් තියෙන මොකද්ද අර නොදන්න දෙයියන්ට වඩා දන්න යකා හොඳයි කියලා. ඒ නිසා මේ ඔහොම එකක් සමාජය ඇතුලේ තියෙනවා. ඒත් ගත්තොත් ඒක ලොකු බාධාවක් කරනවා අලුත් ගමනක් යන්න. ඉතින් මේ පොත ඇතුලේ අපට පෙන්වන්නේ අන්න ඒක. මිනිස්සු සමුග වලට එන්නේ සැක සංකාව තියාගෙන. ඊට පස්සේ උන්ගේ අර පැරණි සිරිත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට තනි මිනිස්සු කොහොමද හැසිරෙන්නේ, සමාජයක් ඇසු කොහොමද හැසිරෙන්නේ කියන එක මේක තුල අපිට හොඳින් කියනවා. දැන් සමුග වලට බැලනකොට මුලින්ම ඉතා කුඩා පිටසක් බැඳෙන්නේ 30 දෙනෙක් විතර තමයි මුලින්ම මේකට එකතු වෙන්නේ. එතකොට ඒක මේ පොතේ කියන මෙන්න මෙහෙම. ගමේ උද්‍යෝගවත් දුප්පත් ගෑනු පිරිමි 30 දෙනෙක් පමණ එකකු මෙන් දවිදව්ගේ කතාවට සාවධානව සමන් දුන්න. දවිදව් දක්ෂ කතිකෙක් නොවේ. දක්ෂ කතිකෙකුට පවා බලාපොරොත්තු විය හැකි සැලකිල්ලකට වැඩි සැලකිල්ලක් යුතුව මුලදී කවුරුත් උට සමන් දුන්න. එතකොට දවිදව් කතා කරන ගමයට උඩට බඳ ගන්න. එතකටොත් දැනෙන්නේ සුළු ප්‍රමාණයක්. එතකොට මේ විශාල සංවාදයක් සිද්ධ වෙලා ගමේ කට්ටියත් එක්කෙන් අවසානයේ ටික දිනක් තමයි වෙන්නේ. කොහොමද දැන් අන්තිම ඡන්ද විමසන කවුද බැඳෙන්නේ කියලා. උස්සන ලද අත් ගණන් කළ පසු සමග ගෝල්පට පක්ෂව 33 දෙනෙක් ඡන්දය දී තිබිනි. 33 දෙනෙක් තමයි ඡන්දය මේක සදාගන්නේ. නිසා ටික දෙනෙක් එකතු වෙන. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙන ගියාට පස්සේ මතුවෙන ගැටලු. දැන් සමග මේ සෝවියට් සභාවේ සභාපති ආන්ද්‍රේ ඔහු කාන්තාවක් බිරිඳක් තියාගෙන ඉන්න ඔහුගේ කලින් බිරිඳ මැරිලා මරිනා කියලා. ඒකට එයා මේ විරුද්ධ වෙනවා මේ සමුගලට බැඳෙන එකට. එයා කැමති වෙන්නේ නැහැ. ඒකට ඒක ටිකක් ලොකු අරුබුදයක් බවට පත් වෙනවා. ඒ වගේම කුලාකෙන්ගේ දේපල පවර ගන්න ගියාට පස්සේ කුලාකෝ කියලා කියන හිට පොසත් ගොවීන් දේපල පවරන් ගියාට පස්සේ දුප්පත් අයගේ හැසිරීම පවර ගන්න. ඒ වගේම පොසතුන්ගේ හැසිරීම. දැන් අපිට ඔකේ සිද්ධියක් තියෙනවා අර පෝල් දමස්කස් කියලා කෙනෙක්ගේ ගෙදරට යන ඔය කුලාකෙක් දේපල පවර ගන්න. මේ වෙලාවේ එතන එයාගේ දුව ඊට මෙට හැම්බරන බලනකොට එයා සායවල් 9ක් ඇඳගෙන. මොකද අර අමතර දේපල ගණේ කියලා එක පිට සායවල් 9ක් ඇඳ ගන්නවා. කියන අර දේපල කියන තණ්හාව මේක ඇතුළේ තියෙනවා. ඊපස්සේ මේ සතුන් පොදු අයිතියට ගත්තම සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ එකක් තමයි සතු පොදු අයිතියට ගත්තට පස්සේ සමහරු ගිහිල්ලා අර තමන්ගේ සතා ගාවටලා ඉන්න ඌට වෙනම කන්න දෙන ඌට වෙනම බොන්න දෙනවා. ඒ කියන්නේ අර පුද්ගලික අයිතියෙන් මිදෙන්න බෑ. ඊට පස්සේ අනිත් පැත්තක් තියෙනවා. එක වෙලාවක එතන තියෙනවා දැන් මේ අර එක්කෙනෙක්ගේ අතින් හිම පාරුවක් කැඩලා තියෙනවා.
ඊට පස්සේ ඒ ගැන ප්‍රශ්න කරාම ඒක නිකන් නොසලකිල්ලෙන් වැටලා තමයි කැඩලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම හරකුන්ට පාරක් ගහලා කියනවා දැන් මේ සත්තු අපේ නෙවෙයි මේ සමූහ ගෝපලයයි කියලා. මේ හරක් දැන් අපේ නෙවෙයි කියලා කියනවා. එතකොට ඒවෙන් පේන දේ තමයි අර එකක් මිනිස්සු පුද්ගලික දේපල වල පුරුදු වුණාම පුද්ගලික දේවල් වෙනුවෙන් මැරෙනවා. ඒක දෙන්න කැමති නැහැ. පොදු කරගන්න කැමති නැහැ. පොදු කරගත්තත් තමන්ගේ සතා වෙනුවෙන් වෙනවා. ඊට පස්සේ පොදු වුණාට පස්සේ පොදු එක රකින්නේ නැහැ. පුද්ගලික දේවල් වලට පුරුදු වෙච්ච මිනිහම තමයි. පොදු ඒවා අපේ නෙවෙයිනේ ගණන් ගන්න නැහැ. දැන් මම හිතන්නේ මේක අපිට හැමෝටම තියෙන අත්දැකීමක්. දැන් ඔය මට මතකයි ඉස්සර ඔය අපේ රටේ කෝච්චි වල ගහලා තිබ්බනේ මෙද්රිය ඇතුලේ මේ ඔබ සතු වස්තුවකේ ඒ ඔබගේ ඇසමෙන් රැකගත යුතුයි කියලා. මේ ඔබ සතු වස්තුවකේ ඒ ඔබගේ ඇසමෙන් රැකගත යුතුයි කියලා තිබුණා. ඉතින් ඇත්ත ගත්තොත් එහෙම තමයි වුණේ. අන්තිමට වුණේ ඒ තමයි ඔය කෝච්චි පෙට්ටිය වල තිබිච්ච අර උඩ ෆෑන් එක ගලගෙන කට්ටිය ගෙදර අරගෙන ගියා. ෂීට් වල තිබිච්ච රෙක්සින් කපන් ගියා. ඒ පොදු දේවල් පිළිබඳ මිනිසුන්ගේ තියෙන ආකල්පය. ඉතින් එතකොට එවැනි අර පෞද්ගලික දේපල මත ජීවත් වෙච්ච හැමදේම පුද්ගලික අත්පත් කරගත්තු පිරිසක් එක පොදු සමාජයක් හදන්න ගියාම මතුවෙන ගැටලුව මේ තියෙන එක සරල නෑ, ලේසි නෑ. ඒකට විශාල ප්‍රයත්නයක් දරන්න වෙනවා, අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා, පරම්පරාවක්ම වෙනස් වෙන සිද්ධ වෙනවා. ඉතින් මේ සමාජ වෙනස් කිරීමේදී මිනිස්සු හැසිරෙන හැටි අපිට දකින්න වෙන්නේ ඒකත් එක්ක. එතකොට දැන් පිරිසක් අර කඩාකප්පල්කාරයන් බොරු ප්‍රචාරයක් කරන මේ තිරංගු يعني මේගොල්ලෝ අර තිරංගු එකතු කරන්නේ අමතර තිරංගු. එතකොට ප්‍රචාරයක් කරන මේ තිරංගු එකතු කරන්නේ මේ නගරයට යවන්න කියලා, පොසතුන්ට යවන්න කියලා. ඊට පස්සේ ගමේ කට්ටිය ඇවිල්ලා ගබඩාව කඩලා තිරංගු අරගෙන යනවා. දවිද උටත් ගහලා. ඒ වගේ සිද්ධි ගත්තමත් එහෙමයි. ඊට පස්සේ සමූහ ගෝපලෙන් ඉවත් වෙනවා. උඟ දෙනෙක් ඉල්ලා අස්සන පටන් ගන්නවා සමූහ ගෝපලෙන්. හැමදේම සැකයෙන් බලන්න පටන් ගන්නවා. මරිනත් කියන්නේ අර මේ මෙයාගේ සභාපති බිරිඳයක් ඉල්ලා අස්සනවා ගෝපලෙන්. ඉතින් ඒ වගේ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් ඔය සමාජයේ තිබිච්ච දේවල් දැන් මකාර්ගේ බිරිඳ වගේ කෙනෙක්. මකාර්ගේ බිරිඳ මකාර් කියන්නේ තද විප්ලවවාදියෙක්. නමුත් එයාගේ බිරිඳ ඊටම සෙල්ලක්කාර ගෑණියෙක්. ඊට පස්සේ එයා මිත්‍ර වෙනවා මේ ඒ දවිදෝ එක්ක. එයාස්සේ තිමෝපි කියලා තරුණයෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මේ જાතියව ගොඩක් මේක සිදින මිනිස්සු හැසිරෙන හැටි. ප්‍රතිවිප්ලවයට දායක වෙන කෙනා හැසිරෙන විදිය, අර පළොස්වල හැසිරෙන විදිය. ඉතින් මේකේ මට හිතෙන ඔය නිකන් හාස්‍යජනක කැලේ දෙක තුනක් තියෙනවා. මම ඒක නිකන් පොඩක් ඔබට කිව්වොත් මතක් වෙන එක. දැන් ඔය යකවුල් ලුකුයි මුණපන් සිද්ධියක් තියෙන හාස්‍යජනකයක් මේක. ඒ කියන්නේ යකවුල්ගේ ගෙදර තමයි නතරලා ඉන්නේ පළොස්වෝ. ඊට පස්සේ එක වෙලාවක දෙන්නෙක් රහසින් ඇවිල්ලා ඒට ආයුධ වර්ගයක් දීලා යනවා. මැෂින් තුවක්කුවකුයි තව ආයුධ කීපයක් දීලා යනවා. දැන් මේ එතකොට යකවුල් ඉන්නේ දෙගඩියාවෙන් බයකුත් තියෙනවා. සෝයිට් සබ පෙන්නොත් එහෙම දැන් ගෙදර ආයුධයක් තියෙනවා අල්ලගන්නේ කියලා. නිසා එදා ආරය මිනිහා නින්ද ගියාම නිදාගන්න ගියාම මිනිහා මාර හීනියක් වෙනවා. එන මිනිහා කසාද බඳින්න ලෑස්තිලා ගිහලා අල්තාරේ ගාව ඉන්නවා. මිනිහාගේ මනමාල් ලෙස ඉන්නේ අර ගෙදර නැවතලා ඉන්න අර ප්‍රතිප්ලවකාරී ලයිතන් කෙනෙක් තමයි මනමාල්ට ඇඳලා ඉන්නේ. ඉතින් මිනිහා කියනවා මේ පරිමේ බඳින්න බෑ කොට පස්සේ ලයිතන් කියනවා නෑ නෑ ප්‍රශ්නයක් නෑ. ඔයා බැඳ බව කියන්න එපා. අපි දෙන්න බඳිමු කියලා. ඉතින් ඒ ඊනෙන් ඈ හැරෙනවා. ආයි බුදි ගත්තම තව හීනයක් පේනවා. ඒත් ඒ වගේ මේගොල්ලෝ ගිහිල්ලා මේ තක්කාලි කඩන්න ගොවිපලක එතන ඒ වැඩ බලන්නේ සුදු වෙනගත්තු කාන්තාවෝ. හැබැයි ටක්කාලේ කරන පිරිමි ඔක්කොම නිරෝධයෙන් ඉන්නේ. ඔන්න ඔය જાතිය විකාර හීන පෙරලා තමයි මිනිහා නැගිටින්නේ. නැගිට ගමන් පූසට පයින් ගහලා නැගිටින්නේ මිනිහා. ගෙදර කට්ටියම දැන් මිනිහාගේ හිතේ වැඩ කරනවානේ අර ගෙදර ප්‍රතිප්ලවකාර දෙන්නේ කංගන් ඉන්නවා කියන එක. ඒකට ඒක මිනිහට බලපාන හැටි. ඊට පස්සේ ඕක ඇස්සේ ගිහිල්ලා මේ ගෙදරට බැන ගිහිල්ලා මිනිහා උදේ තේ බොනවා. එතකොට තේ සුප් බීලා නැගිටිද්දී ආම්බෙන් සුප් භාජනයේ ගැට්ටට අත තියලා සුප් භාජනේ පෙරලන මුළු ඇඟේම දුන් ගමන් සුප් එක ඇඟේ හැලෙනවා. ඊට පස්සේ මිනිහා බැන ඇඳුම් මාරු කරන්න යන්න ගියාම උළුවැස් තිබෙච්ච ඇණයක් වැදිලා මිනිහාගේ මේ සැටින් අලුත්ම සැටින් කමීසයේ අත ඉරලා යනවා. ඊට පස්සේ ගිහිල්ලා දැන් ඇඳුම් මාරු කරන්න පෙට්ටකම ඇරලා පෙට්ටකම පියන පිටිර හේතු කළා ඇඳුම් හොයනකොට අර පෙට්ටකම පියන හරියට හේතු වෙලා දෙවෙන්නේ නැතු නොසලකලින් තිබිච්ච පෙට්ටකම පියන බොල් හඬක් නගමින් මිනිහාගේ බෙල්ල උඩට වැටෙනවා. ඊට පස්සේ ඔය ඔක්කොම කලබල මැද්දේ මිනිහා ඇඳුම් මාරු කරගෙන යනවා. යනකොට මගදී හම්බන කාන්තාව ලැජ්ජාවෙන් අහක බලාගෙන යන්නේ. මිනිහට ඔක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිහා යනවා මේ ගොවිපොළට, සමු ගොවිපොළට. එතනට ගියාට පස්සේ මේ ෂුකාර්සියා තමයි මේක කියන්නේ. ෂුකාර්සියානෝ අද පුතා මොකද වෙලා තින්නේ? අද ගේට්ටුව ඇරලානේ හරක එළියට පණින්නේ දෙකේ. ඉතින් මේක නෑ ප්‍රශ්නයක් නෑ සිමියෝන් ඒක මේක පුතා ගේට්ටුව වහයි කියලා. එතකොට ෂුකාර් කියනවා මේ ඔයාගේ ගේට්ටුව ඔයා වෙනුවෙන් සිමියෝන් වහන්නේ පුතා වහන්නේ නැහැ කියලා. ඒතර බලවට තමයි මිනිහා දාගන්නේ. මිනිහා කල්සමේ බොත්තම් දාගෙන නැහැ. ඊට පස්සේ
ඇතුළට යන්න ගියාම අලගෙඩියක් උඩ පයිතල් ඉස්සලා වැටෙනවා. මේ විදිහට අර මේ ඒ හාස්‍යජනක මේ සිදුවීම් මාලාව දර්ශනයේ පෙළ ඒක දුර පේනවා අර මිනිහෙක් තුල දෙගිඩියාව තියෙනකොට එයාට හැමදේම වර්ධින්න පටන් ගන්නවා. ඒක. ඒ වගේම මේක තුල තව ලස්සන සිද්ධියක් කියනවා අපිට මේ නිකන් අර මේක ඉන්නවා ශාලි කියලා පුද්ගලයෙක් යා කම්මල් කරුවා. එයා තමයි අර මේ මරණයට නිකිතගේ මරණයට යාකව සම්බන්ධය කියන එක හොයාගන්න මිනිහා සපත්තු වඩිය දිහා බලලා. එයා කම්මල් කාරයා. එයා ලස්සන කතාවක් කියනවා. දවසක් ඉස්සර කාලෙක මේ එයාගෙන් වැඩක් ගන්න අස්පකරත්තේ රෝද ගහ ගන්නද කොහෙද මේ ප්‍රභූවරයෙක් කියලා තියෙන ගමට. කොහමද ඒ ප්‍රභූවරයා මේ අතර පොඩි බයින් බස් වීමක් ගිහිල්ලා ප්‍රභූවරයා මිනිහට බැන්නලු මේ ජඩයත් තෝ පර සමාජවාදියා කියලා. මිනිහත් අනිත් පැත්තට බැන්නලු තෝත් පර සමාජවාදියා කියලා. ඒ ඊට පස්සේ මිනිහ තුල සමාජවාදියා කියන්නේ මේ තඩි ගුණවර්පයක් කියලා. ඒතර රුසියාවේ ඒ කාලේ සමාජවාදියා කියන්නේ ගුණවර්පයක් කියලා දැන් හිටපු මිනිස්සු තමයි හිටියේ. ඒක ඇතුලෙන් අපිට අර කතුවරයා පෙන්නන මේ ඊටම පසුගාමී සමාජවාදී කියන වචනේවත් දන්නේ නැති අධ්‍යාපනයක් නැති සමාජයක් එක්ක තමයි මේ කාර්ය කරන්න ගියේ. ඒ නිසා අර මේකදී අර මිනිස්සුන්ගේ හැසිරීම හරි වෙනස් කියන එක පේනවා අපිට. දැන් කාන්තාවෝ හැසිරෙන්නේ කොහොමද? සුකාර්ෂියගේ හැසිරීම කොහොමද? දැන් අර අපි ගත්තොත් එක වෙලාවක කාන්තාව මේ ඉරදර පල්ලි යන පටන් ගන්න ඔක්කොම කට්ටියත් එක්ක එනවා. වැඩ නවත්තලා. ඒතොර ඒගොල්ලන්ගේ ගේන හරි අමාරු වෙනවා. ඊට පස්සේ පොඩි දෙයකට කෝප වෙනවා. ඇවිස්සෙනවා, කලබල වෙනවා. ගොවි පොළට බැඳෙනවා, ආයි ෂුට් එක කලබුණා, ආයි ඉල්ලාස් වෙනවා. සත්තු බාර දෙනවා, ආයි ගන්න යනවා. මොහොම කලබගෑනියක් එක තියෙන. ඒ නිසා අර මිනිස්සුන්ගේ ජීවිතවල එකිනෙකාගේ සම්බන්ධතාවයන් වගේ ඔක්කොම જાති එකතු වුණාට පස්සේ මේකේ අර විශාල මිනිස්සුන් සමාජයක් ඇතුළත කොහොම හැසිරෙන්නේ එක පන්තින්ට අනුව දේපල හිමියා කොහොමද අහිමියා කොහොමද කියන එක පිළිබඳ අත්දැකීමක් වෙනවා. ඇත්ත ගත්තොත් මම හිතන්නේ මේක ෆිදෙල් කාස්ට්‍රෝත් වෙලා කිව්වා. දැන් පොහොසතුන් සහ දුප්පතුන් අතර මේ සංස්කෘතික වශයෙන් ලොකු පරතරයක් තියෙනවා. පොහොසතුන්ගේ සංස්කෘතිය මම කියන්නේ මේ ජාවාරම්කාරෝ නෙවෙයි. පොහොසතුන්ගේ සංස්කෘතිය තියෙන ඒගොල්ලෝ සූරා කරනවා. ඒගොල්ලන්ට අර හොරකම් කරන්න හිතෙන්නේ. හැබැයි දුප්පතුන්ගේ සංස්කෘතිය ඇතුළත තියෙන හැමතිස්සෙම හොරකම් කරන්න හිතෙන්නේ. නෑනේ. Tamanට නෑනේ. ඒ නිසා මොකක් හරි ගන්න හිතෙනවා. ඉතින් ඒක ගත්තම ලොකු අරබුදයක් සමාජයක. ඒතකොට සමාජවාදී ගොඩනගන්න වෙන්නේ එවැනි අයත් එක්කින්. අර පුද්ගලික දේපලත් එක්ක සම්බන්ධ වෙච්ච අයත් එක්කින්. පොදු දේවල් කරන්නේ නේ ඒගොල්ලොත්. ඒ නිසා පෞද්ගලික දේපල වලට පුරු කරපු ඒක ජීවිතයට කාවදිච්ච පිරිසක් එක්කින් පොදු සමාජමය කටයුතු කරන්න ගියාම ඒ පැරණි චින්තනය මොනතරම් බාධා කරනවද කියන එක ඒ වැඩි මිනිස්සු කොහොමද කියන එක හැසිරෙන්නේ කියන එක මිනිසුන්ගේ හැකියාවන් නොහැකියාවන් දක්ෂතාවයන් නිර්භීතකම් බියසුරුකම් මේ ඔක්කොම මේ පොත ඇතුළේ තියෙනවා. ඒ නිසා මම මේකෙන් ඇතුළෙන් අර මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව හැසිරීම පිළිබඳව කියව ගැනීමකුත් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. හරි. පොතක් කියවනකොට තියෙන හොඳම දේ තමයි අපි මේ පොත ඇතුලේ ජීවත් වෙනවා කියලා දැනෙන හැඟීම. ඉතින් ටිල්ලින් සහෝදරයා ඒ සිදුවීම් ටික කියාගෙන යනකොට ආපහු මට මතක් වුණා චිත්‍ර රූප ටික මැවීගෙන ගියා. ටිල්ලින් සහෝදරයා අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට හම්බෙන විවිධ චරිත ඒගොල්ලන්ගේ හැසිරීම් විවිධයි, ක්‍රියාකලාපයන් විවිධයි. ඔවුන්ගෙන් අපිට සහ සමාජයට වෙන බලපෑමත් විවිධාකාරයි. මේ පොත ඇතුලේ ගත්තාම දවීදව්, මකාර්, ආන්ඩ්‍රේ, ශුකාර්සියා, වාර්යා සහෝදරයා දැන් කලින් ටිකක් විස්තර කරා. ඒ වගේ චරිත අපි කියවගන්නේ කොහොමද? අපිට හම්බෙන අපේ සමාජයේ ජීවත් වෙන අපිට හම්බෙන චරිත අපි කියවගන්නේ කොහොමද මේ චරිතය තුළ? අපි ඉස්සල්ලාම තේරුම් ගන්න තමයි මේ සමාජය ඇතුලේ කළු සුදු චරිත නැහැ. සමහරු කළුම කළුයි, සමහරු සුදුම සුදුයි එහෙම නැහැ. හතරස් චරිතත් නැහැ. මිනිස්සු පවතින තත්ත්ව තුල හැසිරෙන්නේ. ඒ මිනිස්සුන්ගේ අතීතයෙන් ගෙන ආපු දුබලකම් අඩුපාඩුකම් තියෙනවා. අලුතෙන් හොයාගත්ත හොඳ දේවල් තියෙනවා. අතීතයෙන් ගෙන හොඳ දේවලුත් තියෙනවා. ඒ නිසා ඒකනිකා වෙනස්. ඉතින් ඒකෙදි අපිට මේක තුලත් හොයාගන්න පුළුවන්. එකම ව්‍යාපාරයෙන් අය තුලත් වෙනස්කම් තියෙනවා. දැන් අපි ගත්තොත් දවීදව් කියලා කියන්නේ අර මම කලින් කිව්වා 25000 වුණු කරපු 25000න් එක්කෙනෙක්. එයා ගොවියෙක් නෙවෙයි. කම්කරුවෙක්. නමුත් මිනිහට බාර දීපු කාර්ය කරන මිනිහ එනවා ධෛර්යය අරගෙන. නොදන්න ගමකට එන්නේ. ඒ ගමේ කවුරුවක්වත් එයාගේ නැහැ. නොදන්න ගමකට ඇවිල්ලා නොදන්න මිනිස්සුත් එක්කෙන්, රෝගත් මිනිස්සුත් එක්කෙන්, ගොවියොත් එක්කෙන් තමන්ගේ වැඩේ කරන්න යනවා. එහෙම කරන්න ගියාම ඔහුගේ හොඳ මිනිස්සෙක්, ධෛර්ය සම්පන්නයි. යමක්කමක් තේරෙනවා, කම්කරුවෙක්. ඊයස්සේ අදුපාඩුකම් තියෙනවා. අත්දැකීම් මදකම තියෙනවා. ඒ නිසා වෙන්නේ තමයි අර මකාර්ගේ බිරඳට අහු වෙනවා මිනිහා. ඒක මිනිහාගේ ජීවිතේ විශාල බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම යාට අත්දැකීම් නැති නිසා එයා මේ යාකව් ලොකේෂ්ගේ බොරු වලට අහු වෙනවා. ලොකේෂ් පිළිබඳව ඕට හොඳ
මැනීමක් කරගන්න බැරි වෙනවා. ලොකේෂ් කියන සමහරව කරන්න ගිහලා ගුරු වලට පාඩු කරගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්. දැන් මකාර ගත්තොත් එහෙම මකාර එන රළු මිනිස්සෙක් එන පොතේ ගුරුවාදී තද විප්ලවවාදී. මේ හොඳ ලක්ෂණ ගොඩක් තිබ්බ මකාරගේ. හැබැයි මිනිහා ගත්තොත් එහෙම අර භක්තිමත් කොමියුනිස්ට්වාදී. නැතුව නිකන් අවබෝධය මත තියෙන කෙනෙක් නෙවෙයි. එයා රළුයි. මිනිහා හැමතිස්සෙම දේවල් බේරන්න යන්නේ තුවක් පිස්තෝලෙන්. මිනිහාගේ එකම අරමුණ තමයි ප්‍රතිවිප්ලවවාදී මරණ එක තමයි එකම අරමුණ. ප්‍රතිවිප්ලවවාදී මරණ తీරන මිනිහට වෙන මොකක්වත් ඒ තරම් නැහැ. ඒ ඔය පොතේ තියෙනවානේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කතන්දරයක්. මම හිතන්නේ සෞදුරු කියවලා ඇති සෞදුරුලා. එතකොට ඒක ඇතුලේ කියන්නේ ඔය මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නෙත් යා අරමුණ මොකද්ද කියලා ගත්තොත් හරි පැහැදිලි. මේ මෙන්න මෙහෙම තියෙන්නේ. මකාර ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරුයි. ඊට පස්සේ අහනවා මේ මොකටද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. එතකොට කියන මෙන්න මෙහෙම. විශ්ව ප්‍රශ්නයක් නෝ අහන්නේ. මකාර කිව්වේ නිහතමානීකම හංගවන සිනාවක් හිතුවේ. සහෝදරයේ කල්පනාව කොතරම් පටුද? මට බුදුමයි. මම කොමියුනිස්ට්වාදී. එහෙම නේද? එංගලන්තයේ සෝවියට් බලය පිහිටුණා නේද? සහෝදරය ඔළුවන්. එකෙන් අදහස් වෙන්නේ ඒක සිද්ධ වෙන බවයි. හොඳයි. ඉංග්‍රීසි දන්න රුසියන් කොමියුනිස්ට්වාදීන් කී දෙනෙක් ඉන්නවද? මං හිතන්නේ නැහැ වැඩි ඉන්නවයි කියලා. ඉංග්‍රීසි කාර්යෝ ලෝකෙන් භාගයක් විතර අල්ලගෙන නොඑක් ජාති වලටත් කළු මිනිස්සුන් පාගාගෙන ඉන්නවා. ඉන්දියාව තෙරත් කරගෙන ඉන්නවා. ඒක මොන විදිහේ තත්ත්වයක්ද? කවදා හරි එංගලන්තේ සෝවියට් බලය ඇති වෙනවා. නමුත් ඉංග්‍රීසි කොමියුනිස්ට්වාදීන් මුග දෙනකොට නියම පන්ති සතුරා කවුදයි කියන ගන්න බැරි වෙනවා. අත්දැකීම් නැති නිසා සතුරාට විරුද්ධව සටනක් දෙන්න බැරි වෙනවා. එතකොට මම කියනවා උන්ට මග පෙන්වන්න මා එංගලන්තයට යවන්න කියලා. උන්ගේ භාෂාව දන්න නිසා ගිය හැටිය මට වැඩ පටන් ගන්න පුළුවන්. සෞදුරුනි. ඔන්නෝම තමයි කියන්නේ. දැන් මිනිහා දැන් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න මොකටද නෙවෙයි එංගලන්ත විප්ලවය කරාම එංගලන්තයට ගිහිල්ලා ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කරන්න. ඒ කියන්නේ එයාගේ ජීවිතේම තමයි මේ අර ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කරන එක. එතකොට ඊළඟ සනිපතෙන් ගත්තොත් මේ මකාරක තිබිච්ච විශේෂය මකාර අර ඒ ගමේ ගොවියෝ කීප දෙනෙකුට පහර දීම ආරම්භ කරලා විනය කඩ කිරීම නිසා කියලා මකාර එක වෙලාවක පක්ෂෙන් අයින් කරනවා. පක්ෂ සමාජගතෙන් නිරපනවා. සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙකුට එහෙම කරා නම් අපි පක්ෂයට බැන බැනනේ යන්නේ. නමුත් මකාර විලත් තරකන එහෙම කරන්න බෑ. මාව කොහොමද පක්ෂෙන් අයින් කරන්නේ? ඒගොල්ලන්ට බෑ මම පක්ෂයෙන් කරනවා. මම පක්ෂෙම නෙමෙයි. පක්ෂෙන් තුමට වැඩක් නැහැ. සෝ පක්ෂෙත් එක්ක පුදුමාකාර බැඳීමක් ඉන්නේ. ඊළඟට එද්දිත් එන්නේ පක්ෂයට ජීවිත වලට නෑ. ඒක වෙලාවක උටි හිතෙනවා මේ දිනසා ගන්නත් හිතෙනවා. නමුත් ඒ අදහස පස්සේ අයින් කර ගන්නොත් එහෙම එනවා. එනකොට වෙන දේ තමයි ඔහු වෙනකොට තමයි අර ගමේ කට්ටිය ඇවිල්ලා ගවඩා බිඳලා දැන් මේ තිරඟු ටික ඔක්කොම අරගෙන යනවා. දැන් මකාරට ඕනම් පුළුවන් පක්ෂෙන් අයින් කරපු එකේ තරහත් එක්කෙන් ඒක දිහා නොබල යන්න. මොකද මකාරය එහෙම නෙවෙයි. මකාරට ඔක්කොම මතක වෙනවා. මේක දැක්කට පස්සේ මකාර දුවලා ගිහිල්ලා මේ ගවඩාවට ගිහිල්ලා පිස්තෝලේ ඇදගෙන දොර ගාගෙන කියන එකෙක්වත් එන්න එපා. මෙතෙන්ට භාවනවා 7 දෙනෙක් භාවන මෙතෙන්ට આવොත් කියලා පිස්තෝලේ වෙන්නලා කියන්නේ. මකාර පිස්තෝලේ ඇද්දොත් සාමාන්‍ය මිනිස්සු දන්නවා ඇත්තටම වෙලි දිනනවා කියලා. විලු කරන්නේ නැහැ කියලා. ඒ නිසා කුමාරේ තිරුඟු අරන් යන එක වළක්වන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නේ කියලා මකාරගේ විශේෂත්වය. ඌ ඉතාමත්ම භක්තිමත් මොකද පක්ෂෙන් එළවුවත් පක්ෂෙන් යන්නේ නැති කෙනෙක්. පක්ෂයේ කියන දේ හරියට කරන කෙනෙක්. එකම දේ පොඩි රළුකමක් තිබ්බා ඒක. ඊළඟට අනික තමයි මේ තිරුඟු වඩා බය ගන්නවා. අනික තමයි අර පක්ෂේ වැඩ පිළිබඳව ඔහු කියන ඉතා ලස්සන කොටසක් තියෙනවා. මම ඒක සොදුන්ට කියවන්න මොකද කියවම තමයි ඒක ලස්සන දැනෙන්නේ. මේ සාමාන්‍යයෙන් අපි අතර උනත් තියෙන පොඩ්ඩක් ඔන්න මොන හරි අපි වැඩ තෝරනවානේ පක්ෂ වැඩ කරන්න ගියාම සමහර වෙලාවට අපි කැමතියි සමහර ඒවාට කැමති නෑ. එහෙම තියෙනවා. නමුත් මකාර් එහෙම නෙවෙයි. මෙතන තියෙන්නේ එක වෙලාවක ඔය ආන්ද්‍රේ සභාපති ආන්ද්‍රේට කියනවා මේ ගිල්ලා තනකොළ කපන එකට උදව් කරන්න කියලා. ඒගොල්ලෝ කාන්තාවත් එක්ක. ආන්ද්‍රේ මේක ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා තනකොළ කපන්න මට යන්න බෑ. මොකද ඒක ගෑනු කරන වැඩක්. ඒවට මට බෑ කියලා. එතකොට මොකද මේ ආන්ද්‍රේ කියන්නේ මෙහෙම සහෝදරට පිස්සුද? නැත්නම් විහිළු කරනවද? වොමනා නම් මම මෙතන මරනවා. ඒත් මම බල නෙලන්න යන්නේ නැහැ. කැලෑ කපන්න යන්න. මම මෙතන මරුවත් මම බල නෙලන්න යන්නේ නැහැ කියලා කියනවා. මම කැමති නැහැ බාල්දු වෙන්න. මම කැමති නැහැ මිනිසුන් විනාශන්න. බල නෙලීම පිරිමින්ට අයිති වැඩක් නෙවෙයි. අනෙක් පාර මට අර්ථාපල හරන්න කියාවි කියලා තමයි ආන්ද්‍රේ කියන්නේ. එතකොට මකාර් කියනවා මෙහෙම. පක්ෂයේ නියම කරන ඕනෑම වැඩක් පිරිමියෙකුට අයිති පිරිමියෙකුට කරන්න පුළුවන් වැඩක්. මකාර් කිසිම කලබලයක් නොපෙන්නා කීවේ පැන්සලෙන් මේසෙට තට්ටු කරමිනි. බැරි වෙලාවත් මට කතා කරලා මකාර් ගිහින් විප්ලව විරෝධී ප්‍රතිගාමීන් සේරම විනාශ කරපන් කිව්වොත් මම බොහොම සන්තෝෂෙන් ඒක ඉෂ්ට කරනවා. මකාර් ගිහින් අර්ථාපල් හරපන් කිව්වොත් වැඩි සතුටකින් යන්නේ නැහැ. ඒත් යනවා. මකාර් ගිහින් කිරදෝපන් කිව්වොත් මම දත්මිටි කනවා. ඒත් යනවා. ගිහින් ඒ කාලකන්ණි වැස්සිගේ බුරුල්ල ඒමේ අතර ඇදලා පුළුවන් තරම් කිරදෝන.
මකාර් කියන්නේ එහෙම. මේක ඇතුළේ අපිට පොඩි කතාවක් තියෙනවා. මකාර් කැමතිමත් නැහැ ප්‍රතිවිප්ලවයෙන් විනාශ කරන එක. මකාර්ට කිව්වොත් මකාර් ප්‍රතිවිප්ලවයෙන් ඝාතන කරපන් කියලා මකාර් සන්තෝෂෙන් කියලා වැඩේ කරනවා. හැබැයි මකාර්ට කිව්වොත් අල ගලවන්න යන්නේ කියලා මකාර් කැමති නැහැ. ඒත් මකාර් යනවා ඒක. මකාර්ට කිව්වොත් කිරිදෝන්නේ කියලා කිරිදෝන්නේ කාන්තාවනේ. මකාර් දත්මිටි කනවා. ඒත් හැබැයි ගිහලා කරනවා. කියන්නේ මකාර් පෙන්නනවා මේකේ මොකද්ද පාක්ෂික වැඩ කරනකොට තමන් කැමති දේ නෙවෙයි කරන්නේ පාක්ෂීය දේ කරන්න ඕනා කියන්නේ. ඉතින් මේකේ මකාර්ගේ ජීවිතය ඇතුලේ හරි වැදගත් එකක්. ඒ වගේ මකාර් හොඳ සුපරීක්ෂාකාරී කෙනෙක්. ඌට හැමතිස්සෙම අර අනිත් අය පිළිබඳව මේ සමහර දේවල් දැනනවා දවිදුරට වඩා. ඒ ගුණේ තිබුණ මකාර් ගාව. බස් සුකාර්සියා. සුකාර්සියාත් හරි අමුතු චරිතයක් මේ පොත ඇතුලේ. ඒ කියන්නේ අපිට හිනස්සන්න යන්නේ. ඒ වගේ චරිත ගම්වල ඕනතරම් ඉන්නවා. ඉතින් සෝවියට් බලයට පක්ෂපාතී නමුත් බැනන සුළුයි. බිරිඳ සලකන්නේත් නැහැ. ඉතින් ඔහුට ප්‍රස්තාවක් කරන්නත් බෑ. ඔය කයිවාරු ගා ඉන්නේ. මිනිහට හැමතිස්සෙම අකරතැබ්බ සිද්ධ වෙන්නේ. මිනිහට එක වෙලාවක් වෙලඹක් විකුණනවා මේ කවුද අර මේ කණ්ඩායමක් ඇවිල්ලා එතකොට මිනිහා රවට්ටලා තමයි වෙලඹ විකුණන්නේ මිනිහට. බඩට හුලං ගාලා කුඹලා වෙලඹ විකුණන්නේ. ඉතින් ඒවට අහු වෙනවා. ඊපස්සේ අනික තමයි මේ මම කැමති මේක අර මම කලින් කිව්වා වගේ සුකාර් 100ක් කවදාකවත් රහට කාලා නැහැ. ඔය පානුයි වතුරයි යන්තම් කාලා තියෙන. ඒ නිසා මිනිහා හැමදාම රස කෑම දකින්නේ හීනෙන්. මම හිතන්නේ මේක මේ ගොඩක් දුප්පත්යට වෙන දෙයක්. රස කෑම හීනෙන් දකින්නේ. ඒක වෙලාවක යා මේ කන බොන තාලේ හීනෙන් හිතනවා. මෙන්න මෙහෙම. ඒක ටික ලස්සන නිසා මම කරුණා කරේ ඒක කියවුවොත් හොඳයි කියලා. සුකාර් 100 බඩජාරියෙක් නෙවෙයි. ඔහුට ඇත්තේ දැඩි කුසගින්නක් පමණි. ඔහුගේ දිනදු ජීවිතයේදී ඔහු කිසිම දවසක බඩකට පිරෙන්න හොඳට ආහාර වේලක් කාලා නැත. ඔහු ප්‍රිය කළ ඊටාම් රසවත් ආහාර වර්ග වලින් බඩකට පුරවාගෙන ඇත්තේ සිහිනෙන් පමණි. හොඳට රසට ගුණට පිසෙන ලද බැටළු බොකු ඇතම් විට ඔහු හීනෙන් කයි. ඇතම් විට විශාල වෙල්ල වැහුමක් ගෙන රෝල් කොට යොදේ තුලට ඔබා පොඟා උඩ බලා කට ඇර කට දමා ගනී. පාත්ත පීකුතු සහිත නූඩල්ස් සුප් උණුවේ ගිල දමයි. කුසගින්නෙන් සිටින මිනිසාට රාත්‍රිය තා දිගය. එවන් දිග රාත්‍රිවලදී ඔහු හීනෙන් අනුභව කරන ලද ආහාර මෙතකයි කිව නොහැකිය. එවන් හීනයකින් පසු ඔහු අවදිවන්නේ බලවත් කෝපයකිනි. නැත්තම් බලවත් ශෝකයකින් නැත්තම් කෝපේනි. ඉතින් සුකර්ෂියාගේ හැටියේ ඒ අපිට මේක මෑනෝ. ඒ සුකර්ෂියා මේ ගොවිපොළේ වැඩ කරන්න ගිහිල්ලා කරත් ගිහිල්ලා බුදිය ගන්නවා. කට්ටියකට බුදිය ගන්න කරත්තවල යට දවසක් සුකර්ෂියට පුදුම වැඩක් කරනවා. සුකර්ෂියා ගිහිල්ලා කලුවරේ අත ගන්න ගිහිල්ලා බුදිය ගන්නවා. ඊට පස්සේ යාට දැනනවා මේ විශාල කකුලක් එයාගේ පපුවට තියෙනවා වගේ. පස්සේ මිනිහා හිමින් අත ගාලා බලනකොට අර ධාර්යයක් උපරිනාව කියන කාන්තාවගේ අත තමයි ඒ මිනිහාගේ පපුවට තියෙන්නේ. ඉතින් මිනිහට වස ලැජ්ජාවක් ඇති වෙන මේ කාන්තාවක් යට වෙලා බුදිය ගත්තා කිව්වොත් නිසා මිනිහා කලවලේ සපොත් දෙකක් අරගෙන දුවනවා. ටිකක් දුරක් ගිහලා බලනකොට මිනිහා අරන් ඇවිල්ලා තියෙන ධාර්යගේ එක සපත්තුවක්. ඊපස්සේ මේක අරන් ගෙදර යන්න පුළුවන් කමක් නිසා මේක කැලේට වීසි කරලා ගෙදර යනවා. ගෙදර ගිහලා ටිකක් යනකොට මිනිස්සෙක් කෙනෙක් ගෙදරට ඇවිල්ලා කියනවා මේ සීයා මේ සපත්තු කොට වීසි කරනවා මම දැක්කා මම ඒක අහුලන් ආවා කියලා. ඔය જાතිය අකරතැබි ගොඩක් වෙන මිනිස්සෙක්. නිසා අර කට්ටිය හිනාගෙන සුකර්ෂියා ගමේ අමුතු කෙනෙක්. එයාගේ ජීවිතේ එහෙම. පලොස්සෝ ගැන හිතුවොත් එහෙම. එතකොට ඒ කියන්නේ අර අමුදල්ධාරිය. මිනිහා ප්‍රතිවිප්ලවයෙන් කැපවෙච්ච කෙනෙක්. ඒතකොට ප්‍රතිවිප්ලවයෙන් මිනිහා කොතරම් කැපුණාද කිව්වොත් එහෙම අර කාමරයක් අස්සට වෙලා ඉරගිලි දකින්න නැතුව යකවලා ගෙදරටලා ඉන්නවා කැපවීම කොතරම් කිව්වොත් එහෙම. දිරුම් දිලා තියෙන ප්‍රතිවිප්ලවයේ මේ සෝවියට් ආණ්ඩුව පරද්දන්න. ඒ වෙනුවෙන් කැපෙලා ඉන්නවා. ඊපස්සේ මිනිහා දැනගත්තු ගාම අර නිකිත මරනවා. මම කියන්නේ එතන ලස්සන සිද්ධියක් තියෙනවා. නිකිත මරුවට පස්සේ නිකිතගේ බිරිඳ අඳුර ගන්නවා යාකව්ව. එතකොට න්‍යායදේවත් නිසා දැන් බිරිඳව තිබ්බොත් අනිවාර්යයෙන්ම බිරිඳ මේ පොයින්ට් එකකින් සමත ගන්න. දැන් මිනිහට ඕන බිරිඳව මරන්න. නිකිත බිරිඳව. ඊට පස්සේ මිනිහට කල්පනා කරන මිනිහා සොල්දාදුවේ නිලධාරියෙක් මේ කාන්තාවක් මරණ එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මිනිහා කරන දේ තමයි අර ඇය ඇත් දෙක බැඳලා තිබුණේ. ඒ නිදියන් ඉඳද්දිම මේ ඇගේ ඇඳන් හිටපු ඇඳුම ඔසවලා ඇගේ මූණ වහන. ඒකට ඇඳුම ඔසවලා මූණ වහපු ගාම ඇගේ නිර්වෘතයට පේනවා. පළොස්සෝට කපිතාන්. ඒතකොට මිනිහට එකවර හැංගීමක් ඇති වුණොත් මිනිහ හැංගීම යටපත් කරගෙන පොරෙන් ගහලා කාන්තාව මරනවා. අර වගේ හැංගීමකටත් ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට මේක වැදගත්ම දේ තමයි මිනිහම අන්තිමට අහු වෙනකොට මිනිහ හිටපු තැන. එතකොට මිනිහව අන්තිමට අල්ලගන්නේ වෙන ප්‍රදේශයක ගිහිල්ලා මේ රස්සාවක් කර ඉන්නකොට. එතකොට එතෙන්ට මේ සෝවියට් ඔතු සේවය කට්ටිය පොලිසිය කට්ටිය ගිහිල්ලා මිනිහව අල්ල ගන්නවා. අල්ලගෙන පරීක්ෂා කරා මිනිහක ආයුධ මොකක්වත් තියෙන්නේ නැහැ. මිනිහක තියෙන ලෙන්ගේ පොත් ගොඩක් තියෙන. ලෙනින්ගේ පොත් ගොඩක් තියෙන. එතකොට අහනවා මේ පොත් උඹේද? ඔව්. ඔව් ආහංකාරකම් පෙන්වමින් සිනාසුනේ. ඊපස්සේ මිනිහා කියන මෙන්න මෙහෙම. සතුරුක පරාජය කිරීමට නම් ඔහු පාවිච්චි කරන ආයුධ මොනවද කියලා දැනගත යුතුයි. එතකොට මිනිහා ලෙන්ගේ පොත් කියවන්නේ
මේ විප්ලවය පරද්දන්නම් සතුරාගේ ආවුද මොනවද කියලා හොයාගන්න නිසා කියන්නේ සතුරේ පරද්දන්නම් එයාගේ ආවුද මොනවද කියලා අපි දැනගන්න නිසා තමයි ලෙනින්ගේ පොත් කියවන්නේ. ඒ જાතිය කෙනෙක් ඒ තමන්ගේ කාර්ය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් පලොස්සෝ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තව තව කුඩා චරිත ගොඩක් ඉන්නවා. ආන්ද්‍රේ කියන්නේ එක විදිය තව චරිතයක්. එතකොට දැන් අපි අර දාර්යා ගැන කිව්වා. ඉතින් ඇය වෙනස් කෙනෙක්. එතකොට ඒක තැනක මේක ලස්සන තියෙනවා. අර දාර්යා කුප්පිනෝවා මේ ගේ ස්වභාවය පිළිබඳව කතා කරනවා. ඇය බැන හැබැයි ඒත් කන්න හදලා දෙනවා. කන්න උගෙන. කෝකිය තමයි. ඇය තමයි කෝකිය. කන්න හදලා දෙනවා. ඊට පස්සේ ඒක වෙලාවක අර තාරායක් වගේ පැද්දි අර්ථාපල් බඳුනක් උස්සන් එනවා. තම ශක්තිමත් කාන්තාවක්. එතන කියනවා ඇය ලිපට පිළිඳ දර්ශනයක් තියෙනවා අපිට වැලමිට දෙක සහ මේ දෙතන පොළොවට තද කරන් තමයි පිමින්නේ. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් වැලමිට දෙක විතර නෝනකම ඇය විශාල මහත කාන්තාවක් නිසා ඒකේ දෙතන පොළොවට තද වෙනවා. ඉතින් ඒගොල්ලෝ රණ්ඩු කරනවා බැන ගන්නවා. නමුත් ඒ අස්සෙම මේ කාර්යයට කැමති ආදරේ ඉන්නසොත්. ඉතින් උන්නෝ જાතිය අපිට හම්බ වෙනවා. මේක විශේෂයෙන් මට හිතෙනවා ඔය දවීදව් මකාර් සුකර්ෂීය සහ පලෝස්සෝගේ චරිත වලින් අපිට ගන්න පාඩමක් තියෙනවා කියලා තියෙනවා. ඒ නිසා ඒක ඒ චරිත පිළිබඳව ටිකක් මේ කරුණු ටික අධ්‍යයනය කරගත්තොත් අපිට පොත ඇතුලේ ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. සහෝදර සහෝදරයන්ට ප්‍රශ්න තියෙනවා නම් මම ආයෙත් මතක් කරනවා අපේ chat box එකට එකතු කරන්න. අපි ඒවටත් ටිකක් දාන්නම්. මෙහෙම ආව ප්‍රශ්නයක් තියෙනවා. මේකට මම කලින් කතා කරපු එකටම සම්බන්ධයි වගේ. මකාර්ගේ චරිතයේ ඇති ගතිගුණ සමාජයේ වෙනසකට බලපෑවද? මම හිතන්නේ අපි ඒක ටිකක් කතා කරමු. සහෝදරය තව ටිකක් එකතු කරන්න තියෙනවද? මට තේරුණා හොඳ. මක්කා මේ chat box එකට ප්‍රශ්නයක් දාලා තිනවා වීරකෝන් සහෝදරයා. ඔව්. මකාර්ගේ චරිතයේ ඇති ගතිගුණ සමාජයේ වෙනසකට බලපෑවද කියලා. අපිට තව මොන හරි එකතු කරන්න තියෙන සහෝදරයා කතා කරා ගොඩක්. මෙහෙමයි මකාර්ගේ ගතිගුණ ගත්තොත් මෙවන එක පැත්තෙන් ගත්තොත් මම කිව්වාගේ ඔහු ඉතාමත් භක්තිමත් කොමියුනිස්ට්වාදියෙක්. ඒ නිසා මම හිතන්නේ අපිට ගන්න තියෙන එයාගෙන් ඒ භක්තිමත් පක්ෂයට අවනත භාවය. නමුත් මම හිතන්නේ අපිට ඔහුගෙන් ගන්න ඕන නැති පැත්ත තමයි ඔහුගේ රළුකම. ඔහු රළුයි යාන්ත්‍රික කොමියුනිස්ට්වාදී. පොතේ ගුරුවාදී. හැමතිස්සෙම අර යාන්ත්‍රික ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳයි. නමුත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙම මේ ප්‍රතිවිප්ලවදී මරණය කරන්න යන්න කියන අර්ථෙත් එක්ක. හැමතිස්සෙම ප්‍රශ්න බලහත්කාරීත්වය මත මේ තුවක්කුව විසඳන්න යන්නේ. ඒ නිසා මට හිතෙන අපිට ওই මකාර් වගේ නෙවෙයි ඉතින් සමාජයක ක්‍රියාවලිය සිද්ධ වෙනකොට විප්ලවදී ව්‍යාපාරයක වැඩ කටයුතු සිද්ධ වෙනකොට විවිධ වර්ගයා ඉන්නවා ඒ ව්‍යාපාරات. මකාර් වගේ කට්ටිය ඉන්නවා. දවිදු වගේ අය ඉන්නවා, අන්ද්‍රේ වගේ අය ඉන්නවා, ශුකාර් වගේ අයත් ඉන්න පුළුවන්. ඉතින් විවිධ අය ඉන්නවා. ඉතින් ඒ නිසා අර ඉගෙන විවිධ අයගේ මතයි මේක සිද්ධ වෙන්නේ. අපිට තියෙන එකම දේ තමයි අර ඒ වයින් අර හොඳ නරක තෝරගන්න. ඉතින් මට මෙතන මේක අර මෙතෙන්ට මම තෝරගත්තොත් එහෙම මෙතන තව ෂුට්ටක් මේක එහාට ගෙනියන්න. මේක අපිට ගන්න පුළුවන් පැත්තක් තියෙන මේ නායකත්වය ගැන මොකක්ද කියලා. මට හිතෙන ෂුට්ටක් අර අපේ තරුණ සංගමේ සහ තරුණ සංගමයේ සම්බන්ධ වෙන අපේ තරුණ සහෝදර සහෝදරියන් ගොඩක් වැඩ කරත් ඒ නායකත්වයේ කියන්නේ දැන් අපි දන්නවා සමාජ ව්‍යාපාරේ නායකත්වයක් වුණානේ. ඒ නායකත්වය කොහොම වෙන්න ඕනද? ඒකට මේ නායකත්වය කියන්නේ අර නිකන් යාන්ත්‍රික කාර්යාලීය පරිපාලනවාදී එකක් වුණොත් හරියන්නේ නැහැ. ඒක ඊට වඩා බොහොම අපි ඒකට කියන්නේ බොහොම ප්‍රායෝගික නායකත්වයක් වෙන්න ඕන. මේක අපිට මේකේ පේන නායකත්වය අර මොකද්ද මේ චරිත දෙකකින් පෙන්වනවා මේ පොත ඇතුලේ. එකක් තමයි ඔය දිසාලේකම් කෙනෙක් අපිට මුණ ගැහෙනවා මේ පොතේ. එතකොට ඒ දිසාලේකම් මුණ ගැහෙනකොට අපිට යාව හඳුන්වා දෙන තැනම තියෙනවා එයාගේ ස්වභාවය මොකක්ද කියලා. හඳුන්වා දෙන මෙන්න මෙහෙම. දුර නොපෙනෙන දුබල net ඇති එමෙන් කටයුතු කරන දිස්ත්‍රික්ක පක්ෂ කමිටුවේ ලේකම් දවිදු දෙස net කොනින් බලා මේසෙ ළඟ ඉඳගත්තේ. අනතුරු හේතම දවිදු විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල කියවන්ට වූයේ ඇස් යට රැලි වැටෙන තෙක් දෙබැම අකුලා ගනිමිනි. එතකොට ඒක ඇතුළේම තියෙනවා මොකද්ද මේ ඈත දුර පේන්නේ නැති දුබල net ඇති හිමින් කටයුතු කරන දිස්ත්‍රික්ක පක්ෂ කමිටුවේ ලේකම්. එතකොට ඒක ඇතුළේ නිකන් අඟවනවා අපිට එයා හරියම හිමින් වැඩ කරන දුර පේන්නේ නැහැ කොට පස්සේ ඇස් වල පේන විතරක් නෙවෙයි නිකන් දේශපාලන දුර පේන්න හැඟීමක් එනවා. එතකොට එහෙම නිකන් අර යාන්ත්‍රික ලේකම් කෙනෙක් කියන එක පේනවා. එතකොට නැවත වතාවක් අපිට එයා ආපහු යා ගැන කියනවා මෙහෙම කියන්නේ
දිස්ත්‍රික් කමිටු කාර්යාලයේ දුම්කොළ දුමෙන් නිල් පාට විය. ඊට පස්සේ හොඳට රැවුල කපා සිටි නිතර දහඩිය දමන දිස්ත්‍රික් කමිටු ලේකම් ඉස ගිනිගත්තු කුමෙන් මහත් කලබලයෙන් සිටියේය. ඔහුගේ කමිසකරයේ බොත්තම් දමා නොතිබිනි. දවිදෝට වාඩි වෙනට පුටුවක් පෙන්වූ එතුම සුදු මහත බෙල්ල කසා මට කතා කරගෙන වෙලාවක් නැහැ. කොහොමද දැන් වැඩපොලේ කටයුතු 30ක් සම්පූර්ණ ඉක්මනට කියන්නේ කීයේ. දැන් මේක නායකයෙක් තුළ තියෙන ඕන නැති දේවල් මේ තියෙන්නේ. කියන්නේ කලබල වීම නායකයට ගැලපෙන්නේ නැහැ. කලබල වුණා කලබල වෙලා දාඩිය දාලා ඊට පස්සේ අහුම්කම් දෙන්නේ නැහැ. කලබලයි කෙනෙක්ගේ වාර්තාවට කියවන්නේ නැහැ. පරිපාලන පැත්ත වැඩි වෙච්ච ලේකම් කෙනෙක් ඒක ගත්තොත් අපිට හිතනවා එහෙම නායකයෝ ඒක දුබලයි කියලා. ඒ ඇස්සේ අපිට මේක සංසන්දනය වෙන්නේ අපිට තව නායකයෙක් හම්බ වෙනවා. පස්සේ දිසාලේකම් කෙනෙක් කරන නෙස්තරෙන්කෝ කියලා. නෙස්තරෙන්කෝ අපිට හම්බෙන්නේ කාර්යාලයේදී නෙවෙයි. දැන් මේ අර කලින් ලේකම් හම්බෙන්නේ කෙලින්ම කාර්යාලය මේසේ පුටුවට. නෙස්තරෙන්කෝ අපිට හම්බෙන්නේ බිමේදී. නෙස්තරෙන්කෝ එනවා ගමට අලුත් ලේකම් හැටියට. ගමට ඇවිල්ලා බලනවා ගමට ආවට පස්සේ දවිදෝ නැහැ. මේ එයා ගිල්ලා අර කුඹුරු හස්තවද පැත්ත. ඊපස්සේ නෙස්තරෙන්කෝ එනවා කුඹුරු හස්තවද පැත්තට. එයා කවුද කියලා දන්නේ නැහැ. එනකොට ධාර්යයා ඉන්නවා අර මං කලින් කිව්වා වගේ අර ලිපට පිඹුරුද. ඊට පස්සේ ඇවිල්ලා අහනවා මොකද ඕ කට්ටිය කියලා. ඊට පස්සේ කියනවා කට්ටිය නිදි කියලා. ඊට පස්සේ දවිදෝ තාම නිදි කියනවා. ඊට පස්සේ අහනවා ඒ මෙච්චර බුදියන්නේ. එයා ගොඩක් පරක් වෙලා ආවේ කියලා ගන්නවා. අහනවා ඒ පරක් වෙලා ආවේ. නෑ එයා දෙනිය කුඹුරු බලන්න කියලා. මෙයා කල්පනා දෙනිය කුඹුරු කොහොමද බලන්න රාත්‍රියේ ගිහිල්ලා. රැයට කුඹුරු පේන්නේ නෑනේ. කමක් නෑ ටිකක් බුදිය ගත්තා කියලා. මෙයා ඉන්නතර ධාර්ය ලිපට පිඹුරු ඉන්නවා. ඊට පස්සේ අර හැම තැනටම අර සරල ඊටාම නිහතමානී මිනිස්සෙක් තමයි මෙයා. මෙයා කියනවා ඊට පස්සේ ඔය ටිප උන්පත් දරපත් වෙන්නේ නැහනේ. දර එළියට යන්න එපා රැයට කරක් ඇතුළේ දාලා තියන්න. ඒ කියන්නේ හැම විටකම ප්‍රශ්නේ දන්නවා. යා උත්තරෙකුත් දෙවට තියෙනවා. නැත්තම් පිනිබෑවම දරපත්තු ගන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ මෙයා කියන බොල වගේ කට්ටිය මම දැකලා තියෙනවා. මෙතන කයිවාරු ගහනවා. ඊට පස්සේ කියනවා පොඩ අයින් වෙනකො මම මේ ලිපවත්තු දෙන්නම් කියලා මිනිහා අර ජැකට්ටුවෙන් පෙට්‍රල් බෝතලයක් අරගෙන පෙට්‍රල් ටිකක් වත් කරලා ලිපවත්තු කරලා දෙනවා. දීලා තෑග්ගක් හැටියට පෙට්‍රල් බෝතලේ දෙනවා මෙන්න දර තියෙනුත් මේක දාලා පත්තු කරගන්න එක. ඒකෙන්ම අර ධාර්යගේ හිත දිනා ගන්න. ඊට පස්සේ ධාර්ය ලෑස්තිනෝ අල සුද්ධ කරන්න. මේක නේ ලොකු මහත් උදව් කරන්න කියලා සාක්කුවෙන් දුණු පීයක් අරගෙන අල සුද්ධ කරනවා. හැබැයි අල සුද්ධ කරන එකෙන් ධාර්යයට පේනවා මෙයා පුරුදුකාරයෙක් කියලා. මොකද එයාගේ අර පීය ඇඟිල්ල අතරින් මේ අර්ථාපල වල ලෙල්ල නිකන් කැරලි ගෑයි එළියට එනවා. එතකොට ඒක ඊට පස්සේ මේ දවුදු නැගිටලා එනවා. දවුදුත් එක්ක කරන සංවාදයක් තමයි. ඔක්කොම දේවල් දැනගෙන යන්නේ. වෙච්ච අඩුපාඩු ඔක්කොම. ඊට පස්සේ කියනවා කොහොමද මොකද කට්ටත්තේ කියන ගමන් කියනවා මේ සහෝදරයා මොකද මේ ඉట్లా කරන්නේ? ගමේ ගෑණියෙක් ඔය තහියක් කහනට පෙන්වව දන්නෙත් නැහැ. ඒකෙන් හංගවනවා අර ලුස්කත් එක්ක සම්බන්ධය දන්නවා කියලා. ඊට පස්සේ එයාගේ දුබලකම් ටික ඔක්කොම පෙන්වනවා. ඊට පස්සේ පොතපත කියනවාද? පුස්තකාලේ පොත් කීයක් තියෙනවද? පුස්තකාලේ පොත් නැහැ. ඊට පස්සේ අහන පොත් ටිකක් ගෙනත් දාගන්න. හරක් කොහමද විකුණන්නේ? ඒ කියනවා අපි හරක් ටික විකුණන්නේ සීත කාලේ. ඒ කියනවා සීත කාලේ විකුණන්න එපා. සීත කාලේ මිල බහිනවා. ග්‍රීස්ම කාලේට විකුණන්න. දැන් උන්ට කන්න දෙන්න. ඒ වගේ හැමතිස්සෙම අර කියන්නේ අඩුපාඩුවක් පෙන්නමින් ඒ අතර උපදෙස් දෙමින් බොහොම සහෝදරාත්මක උපදෙස් දෙමින් තමයි කටයුතු කරමින් යන්නේ. ඉතින් ඒක නිසා මේ නෙස්තරෙන්කෝගේ මේ විශේෂය ඒකට අර කලින් දිසාලේකම් එක අපිට පේන්න පටන් ගන්නවා විශේෂයක් ලෙසම ඒක උට නිකන් ආදරයක් හිතෙන මට්ටමේ කෙනෙක් බවට ඔහුපත් වෙනවා අපිට නෙස්තරෙන්කෝ චුට්ටක් මේ කැලලා කියුස් තෙරේ දවිදුට ඔහු උපදෙස් දෙනවා. එතකොට කරුලේ කුඹුරු බලන්න ගිය අමුත්තා නායකුලා ධාර්යයෙන් දිල්සන මූණ පරීක්ෂණ බලා සිනසුන ඇසුවේ. මං හිතන හැටියට අඳුර වැටෙන කලින් එතනට යන්න ඇති. ධාර්ය එහෙම කියනවා. ඊට පස්සේ අර්ථාපල සුද්ධ කරන්න අර්ථාපල එල්ලගෙන සුද්ධ කරලා දෙනවා. ඊට පස්සේ එතෙන් තමයි අර අස්පේකට කවුරු හතරක් තිබ්බත් වැටෙන්න පුළුවන් කියන කතාව වෙන්නේ ඔය කතා අස්සේ. ඊට පස්සේ මෙයා කියන මෙන්න මෙහෙම. මොකද සහෝදරයා මගේ වැඩවල හොඳ නරක හොයන්න කල්පනා කරනවාද කියලා දවිදව ගන්න. ඊපස්සේ කියනවා මම මොහොතකට එන දෙයක් අදහස් කළේ නැහැ. මට ඕන කලේ පට්ටලේ වැඩ කරන කම්කර පන්තිරේ බුරු වැඩ කරන්න පුළුවන් දෙයක් සොයා බලන්නයි. ඒ අරගෙන සහෝදරයාගේ වැඩ පරීක්ෂා කරන මම කොහෙත්ම අදහස් කළේ නැහැ. සහෝදරයාට දැනගන්න කැමති නම් මා කියන කැමති මං උපන්නෙත් ඇදුනෙත් වැඩුනෙත් ස්ටෙව් රෝපෝල් පළාතේ ගෝයුක හැටියටයි. මේ ගමේ කොසයක්කර සහෝදරට මොනව උගන්ලාද කියලා තියනවද කියලා
දැනගන්න මට ලොකු ආසාවක් තියෙනවා. සමහර විට කොසයක් ගෑණියෙක් සහෝදරයාට හීයක් අහන හැටිත් ඊට පස්සේ ඇඟ උඩින් පයින් හැටිත් කියා දෙන්නේ නැති. ගමේ ගෑනුන්ගේ නරක බලපෑම් වලට අහු වෙන්න එපා. කොතරම් පළපුරුදුකාරයෙක් වුණත් සහෝදරයාට යමක් ගන්නන්න පුළුවන් ගෑනු මේ ගමේ ඉන්නවා. ඔය විදිහට කියනවා. ඊට පස්සේ අන්තිමට මේ කතාව ඔක්කොම කියලා මේ වගේ ආරක්ෂාවට කියලා පිස්තෝලෙකුත් ඇගිදිලා යනවා. ඒකට මම මේ ටික කිව්වේ කවුද මේ කියොත් තේරෙයි. අර නායකත්වය කියන්නේ මොකක්ද කියන එක අපිට ඒකෙන් දැනෙනවා. ඒ නායකයෙක් කියලා කියන්නේ මේ පොත්පත් වට කරගෙන මේසක් උඩට වෙලා ඉන්න අහුම්කන් වෙලාවක් නැති මහා කලබලෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හැම දෙය ගැනම හොයලා බලන හැම දෙයකටම විසඳුමක් තියෙන තමන්ගේ වැඩ කරන අයට දොස් පවරන විතරක් නෙවෙයි එයාගේ අඩුපාඩුකම් කියා දෙන අතරම ඒ අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට උපදෙස් දෙන උදව් කරන ඒ වගේ කෙනෙක්. දැන් අර කියනවා පුස්තකාලේ පොත් ගන්න ප්‍රශ්නයක් නෑ හරක් දෙන්නෙක් විකුණලා පොත් ගේන්න ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අර ගුරුවරයෙක් ඉන්න ඔය ප්‍රදේශයේ එයා ගැන හොයලා බලන්න යාව එකතු කරන්න මේ අධ්‍යාපන වැඩවලට. ඒ වගේ උපදෙස් ගොඩාක් දීලා අන්තිමට ආරක්ෂාවට කියලා පිස්තෝලෙකුත් ටැග් එකක් දීලා එතකොට එයා හම්බෙච්ච දෙන්නටම ටැග් දෙකක් දෙනවා. ධාර්යයට පෙට්‍රල් කුප්පියක් දෙනවා ටැග් කියලා දවි දෙවට ආරක්ෂාවට කියලා පිස්තෝලයක් දෙනවා. එතකොට අර විශාල බැඳීමක් හැදෙනවා. ඒක. ඒ වගේ මේ පොතේ අපට අහු වෙනවා අර නයිදියනෝ කියලා චරිතයක්. පොදු කියවන්නේ නැති ඔය අමතර තිරුඟු එකතු කරන්න යනවනේ මේගොල්ලෝ කට්ටියම. ඒකට ඒකට මේ උදව්වට එවනවා තරුණ කණ්ඩායමක් ඒකේ තරුණෙක් කියන නයිදියනෝ කියලා. තරුණ සමාජිකයෙක්. ඌ ගැන කියනකොටම නිකන් කියවෙන්නේ ටිකක් අර වෙනස් කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. තරුණ ගතිය ඌගේ තියෙනවා. චුට්ටක් එයා ගැන කිව්වොත් මම එහෙම තියෙනවා. ඔහු දෙදෙනා පිටත් වූවා. තාරාවෙකු මෙන් පැද්දෙමින් යන තරුණයාගේ ගමන මකාර්ගේ සුපුරුදු ගමනට වඩා වේගවත් විය. තම සුවඳ හමන සම් ජැකට්ටුවේ කර අරගෙන සිටි ඔහු දෙමම වැසෙනසේ කැප් තොප්පි වැළඳ සිටියේය. පසුගිය දින සවස දවයිදෝ ආදරෙන් සඳහන් කළ පුල්ලි වලින් පිරුණු ළමයෙකුගේ මූණකට සමාන මූණකින් යුත් සෝවියට් තරුණ සංවිධානයේ සමාජිකයෙකු නයිදියෝනෝ දෙස මකාර් සෝල්සින් බැලුවේ. ඔහුගේ මූණේ සිත් ගන්නා කුළුපක ගතියක් පේන්නට තිබිනි. ඒ කුළුපක ගතිය ඇති වූයේ අවංක පෙනුමින් යුත් දුඹුරු පාට ඇස් නිසාද සමහර විට තාමත් කොල්ලෙකුගේ නිකටමින් පේන රවුම් මූණ එකට නිසාද මේ විදිහට තමයි මේ මේ හැඳින්වීම තියෙන්නේ. ඒතර එයා වෙනස් කෙනෙක්. ඒතර එයා ගිහිල්ලා ගෙදරකට යනවා මේ අමතර තිරංගු අර මේ වැඩි තිරංගු ගන්න. සාමාන්‍යයෙන් ඔය බගා කරන කට්ටිය මේක දෙන්නෙම නැහැ. ගිහිල්ලා ඉතින් යනකොට ඒගොල්ලෝ කෑම් කකා ඉන්න වෙලාවේ. ඊට පස්සේ හැමෝටම සුබ දැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ තරුණයා. ඊට පස්සේ කතාව පටන් ගන්නවා. දැන් මකාර ආන මූ දැන් කොයිලා දන්නේ තිරංගු ඉල්ලන්න කියලා. මකාර ගියා නම් ගෙලිම ඉල්ලන්න තිරංගුනේ. මොකද මෙයා කතාව පටන් අරගෙන ඊට පස්සේ අරගොල්ලෝ තියවන වෙලාව. ඊට පස්සේ කට්ටිය තියවන්න හදන්නේ මකාරලා ගම මිනිස්සු ඒගොල්ලෝ නම් කොනවා මම ඉතින් පිටමිනියා මට නම් මේ තේ ටිකක් බොන්න තිබුණත් හොඳයි කියලා තේ බොන එකට වාඩි වෙනවා. වාඩිලා එතන මිනිහා ඒගොල්ලෝගෙන් තේත් බොනවා. බිල කතාවක් පටන් ගන්නවා. පල්ලියක වෙච්ච කතාවක් කියලා කතන්දරයක් කියනවා. කට්ටියම බඩල්ලන් hina වෙනවා. ඊපස්සේ hina වෙන ආස්සේ මිනිහා කියනවා හැබැයි අපි hina වුණා වගේ නෙවෙයි සමහර සහෝදරු උසාල දුක් විඳිනවා කියලා. ඊට පස්සේ මිනිහා තව කතාවක් කියනවා මේ විප්ලව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දුක් විඳ කෙනෙක් ගැන. ඔය කතන්දර අරම කියලා ඉවරනාට පස්සේ කියනවා දැන් අපි යන්නත් ඕන. මේ දැන් ඉතින් අපිට අර අමතර තිනුකුටි දෙන්නකොට පස්සේ අර ගෙදර මිනිස්සු තිනුකුටි දෙනවා. එතකොට මකාර කල්පනා කරනවා මේක නම් පුදුමයක් කියලා. මොකද එන්න ලෝභ මිනිහෙක්ගෙන් තමයි තිරුඟු ගන්න. ඒකෙන් පෙන්නනවා අපිට අර අලුත් උපක්‍රම පාවිච්චි කරගෙන වැඩ කරන්නේ කොහොමද? මිනිස්සුත් එක්ක දිනගන්නේ කොහොමද? එතකොට ඒ නිසා මේක ඇතුළේ ඔය විශාල ඒකම්වරයා නයිදියනව් ඊට පස්සේ නෙස්තරෙන්කෝ මේ චරිත වලින් අපිට අර නායකත්වයේ තිබිය යුතු නැති ලක්ෂණ සහ තිබිය යුතු ලක්ෂණ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. මට හිතෙන්නේ ඒ ගැන පොඩි අපි අවධානයක් යොමු කරලා පොත කියවොත් ඔය නයිදියනෝගේ චරිතයයි නෙස්තරන්කෝගේ චරිතය කියන දෙකම අපිට ගොඩාක් නායකත්ව අත්දැකීම් ගන්න පුළුවන් චරිත දෙකක් ලෙස මේ පොතේ හඳුනා ගන්න පුළුවන්. හරි. chat box එකකට දාලා තියෙන ප්‍රශ්න දෙකක් අපි ඊළඟ ප්‍රශ්නෙත් එක්ක ගැට ගහනවා කියලා මට හිතෙනවා. සමාජයක් වෙනස් කරන්න යන කතාවක් ගැන තමයි මේකෙත් කියන්නේ. දැන් අපි ලංකාවෙත් ඒ වගේ තත්ත්වයක් මිනිස්සු ඉල්ලනවා මේ සමාජය වෙනස් වෙන්න ඕන කියලා. එහෙම වෙනස් වෙන්න යනකොට සමාජයේ වැරදි මතවාදවලට ගොදුරු වෙනවා. අද තොරතුරු තාක්ෂණ ගොඩක් දිනුනත් අද වෙනි සමාජයකත් බොහෝ වැරදි මතවාදවලට මිනිස්සු යට වෙනවා. ඉතින් අපි මේක මේ පොතේ තියෙන ඒ වගේ අපි කොහොමද මේ අභියෝග වලට මුහුණ දෙන්නේ? වර්තමානයට යොදාගන්නේ කොහොමද මේක?
අපේ ලහිරු සහෝදරයා සහ ගාමිණී සහෝදරයා අහන්නෙත් ඒ සමාන ප්‍රශ්න දෙකක්. වර්තමාන සමාජය අපි තේරුම් ගන්නේ කොහොමද කියලා. ඔව් ඇත්තටම මම හිතන්නේ අපිට මේවෙන් පැනලා මග ඇරලා යන්න බෑ. මේවට මූණ දීලා ඒවා විසඳන්න තමයි යන්න සිද්ධ වෙන්නේ. නිසා කවුරු හරි හිතනවා නම් මේ වගේ බාධා නැතුව නිකන් ඊට වඩා වෙනස් පාරක් තියෙනවා කියලා සමාජ වෙනස් කරන්න මිනිස්සු බාධා කරන්නෙත් නැති, සම්ප්‍රදායයන්ගෙන් බාධා එන්නෙත් නැති, බොරු කියන්නෙත් නැති එහෙම පාරක් නැහැ. මේක අනිවාර්යයෙන්ම මේ බාධා හැමෝටම එනවා. දැන් මේ සෝවියට් දේශ තිබුණා වගේ තමයි මේ ඇත්තම කතාවක් ගත්තොත් ඔය කියුබන් විප්ලවය ගැන කියලා බලන්න. කියුබන් විප්ලවය කරාට පස්සේ කියුබාවේ ගම්වල මතයක් පතුරවන කතෝලික පූජකවරු විසින් මේ මතය තමයි කියුබානු ආණ්ඩුව කුඩා දරුවන්ව අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ව ආණ්ඩුවට ගන්නව අය අරගෙන රුසියාවට යවන අය රුසියාවේදී ළමයි මරලා මස් කරලා ටින් කරලා ඒ ටින් ආපහු කියුබාට යවනවා. ඒකට විශ්වාස කරන්න බැරි එකක්. නමුත් ඒක විශ්වාස කරලා ළමයි 14000ක් රටෙන් පිටවහල් කරන මේ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ 14000ක් යවන ඇමරිකාවට මේ අරකින් බේර ගන්න කියලා. එහෙම ඒ වගේ ඕන වෙලාවක ඕන තරම් බොරු කියන්න පුළුවන්, කඩකප්පල්කාර කියන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය සමාජය ඇතුලේ. දැනුත් අපි සම්බන්ධව බොරු කියන ඕන තරම් එකම දේ තියෙන අපිට ඒවට උඩින් පැනලා යන්න බෑ. ඒවට මුහුණ නොදී යන්න බෑ. අපි ඒවට මුහුණ දෙන්න ඕන. ඒවට මුහුණ දීලා ඒවා පැහැදිලි කරමින් ඒවත් එක්ක සටන් කරමින් තමයි මේ ගමන යන්නේ. නිසා මේ අපි මේ පොතෙන් ඉගෙනන්නත් ඕනේ අපිට ඒව ස්වභාවිකයි. එහෙම තමයි. සමාජ වෙනස් වෙන්නේ එහෙමයි. ඒ නිසා ඒකට කලබල වෙන්න ඕනේ. ඒකට කම්පා වෙන්න ඕනේ. එකම දේ තමයි ඒවට අපි කලබල වෙන්නේ නැතුව මුහුණ දෙන්න ඕන සහ ජනතාවට කරුණු පහදා දෙමින් සත්‍ය පහදා දෙමින් ඉස්සරහට යන්න ඕන. මොකද අනිවාර්යෙන් මේ බොරු කිසියම් දවසක පරදිනවා. ඒක තමයි ඉගෙන ගන්න ඕනේ මේකේ. හරි. අපේ වැඩසටහනේ අවසානයටත් ලං වෙලා තියෙන්නේ. වෙලාවත් පැය එකමාරකට වැඩිය ගත වෙලා. අවසාන වශයෙන් සහෝදරයා සමාජයක් වෙනස් කිරීමට යාමේදී ඒක උත්සාහ කරන පුද්ගලයන්ට, නායකයන්ට, සංවිධායකයන්ට මුහුණ දෙන්න වෙන අභියෝග, ගැටලු, ඒවා ජය ගන්න ආකාරය, විනය, සාමූහිකත්වය, කැපවීම, අරමුණු සහගත බව වගේ ගොඩක් දේවල් මේ පොතේ සඳහන් වෙනවා. සමාජවාදී තරු සංගමයේ විදිහට මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න අලුත් සමාජයක් ගැන අපේක්ෂාවෙන් සමාජය වෙනස් කරන්න බලාගෙන ඉන්න තරුණයන් විදිහට, තරුණ ව්‍යාපාරයක් විදිහට අපිට මේ පොතෙන් ගන්න තියෙන පාඩම් ආදර්ශයන් ගැන අපි අවසාන වශයෙන් කතා කළොත්. ඔව් ඇත්තටම අපි තේරුම් ගන්න එකම දෙයක් තමයි මොකද්ද මේ සමාජය වෙනස් වීම පවතින සමාජයක තැනක පවතින්නේ අනිවාර්යෙන් වෙනස් වෙනවා, වෙනස් කරන්න ඕන, වෙනස් කරන්න පුළුවන්. තරුණයන්ගේ කාර්යය තමයි මේ පවතින සමාජය තමන්ට ජීවත් වීම සුසු නැති මේ සමාජය හොඳ සමාජයක් බවට පත් කරගන්නේ. ඒතර ඒක නිකන් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපිට තියෙන විශාල කාර්යභාරයක් ඒ තමයි එකක් තමයි මේ ඉන්න පීඩාවටපත් වෙච්ච මිනිස්සු සංවිධානය කරමින්, ඕන් තුල තියෙන පැරණි මතවාද ක්‍රමානුකූලව අයින් කරමින්, සතුරන්ගේ ප්‍රහාර වලටත් මුහුණ දෙමින් යන එකක්. ඒකට ඒකට ඉවසීම තියෙන්න ඕන, දැනුම තියෙන්න ඕන, පරිණතකම තියෙන්න ඕන, සහෝදරත්වයේ තියෙන්න ඕන, සාමූහිකත්වයේ තියෙන්න ඕන. මේක සාමූහික වැඩක්, තනියෙන් කරන්න බෑ. තනි මිනිස්සුන්ට කරන්න බෑ. ඊපස්සේ මේක ආත්මార్థකාමී වැඩක් නෙවෙයි. මේක සාමූහිකත්වයෙන් කරන්න ඕන වැඩක්. පරාර්ථකාමීත්වයේ තියෙන්න ඕන. ඒ නිසා එවැනි ගුණාංග වලින් විතරයි සමාජයක් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපි හොඳටම දන්නවා නපුර පරදිනවා. ඒක ස්ථිරයි. ප්‍රතිවිප්ලව පරදිනවා. ඒක ස්ථිරයි. ධනවාදය විනාශ වෙනවා. ඒක ස්ථිරයි. අලුත් සමාජයක් හැදෙන්න ඕන. ඒක ස්ථිරයි. හැබැයි ඒක නිකන් හැදෙන්නේ නැහැ. ඒක හදන්න ඕන. මැදිහත් වෙන්න ඕන. ඒක හදන්න මැදිහත් වෙන අයට විශේෂ මැදිහත් වීමක්, විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ. ඒගොල්ලෝ විශේෂ පුද්ගලයෝ. හැම සමාජයකම එහෙමයි. ඒ සමාජ වෙනස් කරන්න මැදිහත් වෙන අය විශේෂ පුද්ගලයෝ. ඉතින් අපි හිතන්නේ ඒක තමයි ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම තෘප්තිය, ලොකුම වටිනාකම ජීවිතේ හදාගන්න පුළුවන්. ඒක කරන්න යනකොට අපිට අපි හිතන්නේ අපේ කලබලයට සමාජයක් වෙනස් වෙන්නේ නැහැ. අපේ කලබලයට මිනිස්සු වෙනස් වෙන්නේ. එකම දේ තමයි මිනිස්සුත් එක්ක තරහ ගන්න එක වැරදි. මිනිස්සුත් එක්ක කෝප වෙන එක වැරදි. මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන එක වැරදි. අනිත් පැත්තෙන් ගත්තාම මිනිස්සුන්ව තනිතනින් විශ්වාස කරන එකත් වැරදි. තනිතනින් මිනිස්සු වෙනස්. ඉතින් ඒ නිසා මේ මිනිස්සු තනිතනින් හැසිරෙන විදියයි සාමූහිකව හැසිරෙන විදිය දෙකම තේරුම් ගන්න. මිනිස්සු වෙනස් කරන්න පුළුවන්, වෙනස් වෙනවා කියන එකත් තේරුම් අරගෙන ඉවසීමෙන්, සංයමයෙන් මේ කාර්ය කරගෙන යන්න ඕන. අපි ඒකට අපිට දැනුම ඕන, දැකීම ඕන. ඊට පස්සේ අපි එකිනෙකා දැනුම බෙදා ගන්න ඕන. තනියෙන් මොකුත් කරන්න බෑ. අනිවාර්යෙන් මේක සාමූහික ප්‍රයත්නයක් අපිට තියෙනවා. සාමූහිකව ගොඩක් දේවල් ජය ගන්න පුළුවන්. නිසා ඒ ගුණාංග තුල අපි තුල ඇති කරගන්න එක තමයි මට හිතෙනවා අපිට මේ පොත කියවලා ගන්න පුළුවන් ලොකුම දේ. එකක් මිනිසුන්ට ආදරය කරන එක.
මිනිසුන්ට ආදරය කරන්නේ නැත්නම් මේ කාර්යය අපිට කාටවත් කරන්න බෑ. අපි ජනතාවට කියන්නේ මේ පවතින ක්‍රමය තුල පීඩාවටපත් වෙච්ච අපිට ඡන්දෙ දුන්නත් නොදුන්නා. පීඩාවටපත් වෙච්ච සියලු දෙනා පිළිබඳ අපිට ආදරයක් තියෙනවා. හැඟීමක් තියෙනවා. ප්‍රේමයක් තියෙන්න ඕන. මිනිස්සු දුක් විඳින එක දරන් ඉන්න බැරිකමක් අපිට පේන්න ඕන. සමාජයක් ඇතුළේ නරක දේවල් තියෙන එක දරන්න අපිට බැරි වෙන්න ඕන. සමාජයක් වැරදි පාරක් යනවා දරන් ඉන්න අපිට බැරි වෙන්න ඕන. ඒක දිහා බලන් ඉන්න බැරි තරම් වේදනාවක් දැනෙන්න ඕන. එතකොට අපිට හිතෙනවා මේක වෙනස් කරන්න ඕනයි කියලා. ඉතින් ඒකට අපි කියනවා පන්ති ප්‍රේමය කියලා. වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න ගියාම අපි දන්නවා ඒක අපිට ඕන කාලට සරලව ලස්සනට එහෙම සිද්ධ වෙන එකක් නෙවෙයි මේක. විවිධ හැලහැප්පීම්, බිඳ වැටීම්, ජයග්‍රහණ, පසුබැසීම්, ඉදිරියට යෑම, ඊට පස්සේ වැරදි සිදුවීම්, අතපසුවීම් මේ ඔක්කොමත් එක තමයි යන්නේ. දනිපනි ගාමින් තමයි යන්නේ. එහෙම තමයි කරන්න වෙන්නේ. ඒකට ඒ නිසා ඒ අත්දැකීම ගන්න ඕනම තියෙනවා. ඒ නිසා මේ අවසන් කරන නිසා මම මේ විදිහටම ලෙනින් කියපු එකක් තියෙනවා. ඉතින් ඉවර කරගන්න. ලෙනින් මෙහෙම කියනවා. මේ 8 වෙනි වෙලේ. කුණු කැදලි උඩට මතුවන්නේ නැතුව කපටියන් සහ සොරුන් පූච්චානම් කාර්යයන් සහ පුහු කතාකාරයන් නුපුරුදු නවීකාරකයන් කෙරෙහි එල්බ ගැනීමක් නැතිව නුවමනා කැළඹිලි අනුවන ක්‍රියා හා දනි පැණගෑම් රහිතව තනි නායකයන් වැඩ 20ක් එකවර කිරීමට උත්සාහ දරා ඉන් එකක්වත් අවසන් නොකර තැබීම නොමැතිව ඉතිහාසයේ ගැඹුරු හා දෙවැන්ත පොදුජන ව්‍යාපාරයක් කිසි කලෙක සිදු වූයේ නැත. මහා පැරණි ගස් කපා හෙළීමේදී විසිවන හැම අතිරේක අතු කැබැල්ලක් ගැනම බෙලොරුසෝගේ පටන් මාර්තෝ දක්වා වූ ධනපති සමාජයේ සුරතල් බල්ලන් කෙන්ද්‍රී ගෑවාවේ බිරුවාවේ නිර්ධපන්ති යථා දැක බිරීමට නොවේ නම් ඒ සුරතල් බල්ලන් සිටින්නේ කුමකටද? ඕන් බිරුවාවේ අපි අපේ මග යන්නෙමු. අපි හැකිතරම් සුපරික්ෂාකාරී ලෙස සහ ඉවසිලිමත් ලෙස කටයුතු කරමින් සමාජවාදයේ පක්ෂපාතකමත් සෝවියට් සංවිධානයේ රාමු කට්ටුව තුළ සහෝදරාත්මක ලෙස ප්‍රත්‍යක්ෂ ලෙස එක්ව වැඩ කරන විශාල ජන පිරිසක් කලබල රහිතව එක් රැස් කරමු. මොන තමයි තියෙන්නේ. එකෙන් කියන්නේ අපිට මොකද්ද? මේ දනිපණ ගෑම්, කලබල වීම, එකවර වැඩ ගොඩක් කරන්න ගිහලා කරගන්න බැරි වීම වගේ දේවල් නැතුව විප්ලව මහා දෙවන්ති ඉදිරිපීම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ඒකට කලබල වෙන්න ඕනේ. අපි පුළුවන් තරම් අඩුපාඩුන් අඩුවෙන් වැරදි අඩුවෙන් කරන්න උත්සාහ කරන්න ඕන. නමුත් ඒවා වෙන්න පුළුවන්. ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. අර කිව්වාගේ මහා ගස් කපල බිම දානකොට විහිස් වෙන හැම අතිරේක අතු කැබැල්ලක් ගැනම එකිනෙක කෑ ගන්න පුළුවන්, කෙන්ද්‍රි ගන්න පුළුවන්. අපිටත් පේනවනේ ලොකු වැඩක් කරන්න ගියාම ඒක ASCII අර චූටි ඒවා ගැන කෙන්ද්‍රි ගන්න තියෙනවා. ඉතින් ඒවා අපි ගණන් ගන්න ඕනේ නැහැ. එකම දේ තමයි අපිට ලොකු වැඩක් තියෙනවා. ඒ වැඩේ කරන්න අත්දැකීම් ගන්න ඕන. ඉතින් අවසන් පොත් මේ පෙරළුණ වුන් පස කියන පොතෙන් අපිට අලුත් සමාජයක් හැදීම ගැන විතරක් නෙවෙයි, ඒ සමාජය හදන්න දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේදී, සමාජයක් සංවිධානය කිරීමේදී කොහොමද මේ සමාජ මිනිස්සු හැසිරෙන්නේ කියන එක පිළිබඳව අත්දැකීමක් ගන්න පුළුවන් නිසා මේ පොතපත කියවලා කියවපු නැති සහෝදරු කියවන්න, කියවපු අය නැවත කියවන්න. මේක ඉතාමත්ම විශිෂ්ට පොතක්, ඉතාමත්ම විශාල අත්දැකීමක් තියෙන, මේක කියවලා ඉවරනාම එවන්ත වෙනසක් Taman තුල සිද්ධ වෙන පොතක් නිසා මේ පොතෙන් උපරිම අත්දැකීම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න තමයි මට අවසන් වශයෙන් ගත්තමත් කියන්ති. ඉතින් බුක්මාර්ක් තවත් එක වැඩසටහනක අවසානයේ අපි ආරාධනා කරනවා සහෝදර සියලු දෙනාට එන්න අපිත් එක්ක පොතක් කියවමු, මාසයකට එක පොතක් කියවමු. අපි මේ සමාජය වෙනස් කරන්න බලන් ඉන්න තරුණ විදිහට දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කරගමු. අපේ තියෙන වැරදි අඩුපාඩු අපි හදාගමු. ඉතින් බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණ අපිව දැනුමින් පෝෂණය කළ ජනතා විමුක්ති ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්වා සහෝදරයාට. ඉතින් අපි වැඩසටහන අද අවසන් කරමු. ඔබ සියලු දෙනාට ස්තුතියි. අපි ඊළඟ වැඩසටහනේ සම්බන්ධ වෙමු. හරි, ජය වේවා.